අපි අද අලුත් පාඩමක් පටන් ගන්න ඉඳාගෙන ඉන්නේ. හරි? එන්තල්පිය. එතකොට ළමයි මේ මගේ 22 ළමයිට ඔක්කොම මෙතන ඉන්නවා. හරි? එතකොට මගේ මොරටුවේ දරුවන්ට මම ගිය සැරේ පුරවන දවස්වල එන්තල්පිය පොඩ්ඩක් කළා. හරි? යාළුවා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක අමතක කරලා දාලා අපි වැඩේ කරන් ඉන්නවා. ඊළඟ කතන්දරේ තමයි මෙතන වලස් මුල්ලේ මගේ දරුවෝ ටික මොන ඉඳලා මගේ පන්තිය දරුවෝ ටික එන්තල්පිය කොහෙන්වත් ඉගෙනගෙන නැහැ. හරිද? හැබැයි දරුවනේ මාත් එක්ක අලුතින් වැඩ කරන එකතු වෙච්ච බොහෝ පිරිසක්. ඒ කියන්නේ තංගල්ලේ ළමයි ඔක්කොම ඊට පස්සේ වලස් මුල්ලේ පන්තියට අලුතින් එකතු වෙච්ච හැම දරුවෙක්ම මම හිතනවා එන්තල්පිය ඉගෙනගෙන නැහැ. හරිද? ඒ කියන්නේ හැමෝටම අර පන්ති පටන් ගන්නදී බොරුවක් කරනවනේ නේ. හරි? මුලදී ජනවාරි මාසේ පටන් ගන්න එන්තල්පි පාඩමේ. ඉතින් එතකොට අපේ දරුවෝ එන්තල්පි ඉගෙනගෙන නැති. හරි? එකම දේ. හරි? මගෙන් එන්තල්පි ඉගෙන ගන්නකොට ඒ එන්තල්පි ඉගෙන ගන්න සියලු දේවල් අමතක කරන්න. ඒ කියන්නේ මේ වෙද්දී ඔයාලා එන්තල්පි ගැන දන්න සියලු දේවල් අමතක කරන්න. හරිද? ඒ අමතක කරලා අපි වැඩේ පටන් ගමු. නැත්නම් දරුවෝ ඔළුවේ දෙකක් තියාගෙන ගේම ගන්න අමාරුයි. හරි? අපි ලස්සනට වැඩේ කරමු. එකම දේ දරුවනේ දැන් එන්තල්පි පාඩම ගැන කවුරුනේ කරලා තියෙන දරුවෙක් කියනවා. සමහරෙක් හිතයි එන්තල්පි පාඩමේදී අපි කරන්නේ මේ ගණන් හදන වගේ දෙයක් කියලා. හරි? ඕක අපි ගණන් හදනවා. හැබැයි දරුවනේ ගණන් හදන්න කලින් අපි අවබෝධ කරගන්න ඕනේ ඉස්සෙල්ලා මේ අපි ඉගෙන ගන්න කාරණා ටික කොහොමද කියන්නේ. ඒ කියන්නේ හරියට අවබෝධ කරගන්න. ඊට පස්සේ තමයි ගණන් හදන්නේ. නැත්නම් අර නිකන් ගණන් හදනවම කියන එක නෙමෙයි එන්තල්පි කියන පාඩම. හරි. එහෙනම් දරුවනේ කවුරුත් මාතෘකාව දාගන්නකො ශක්ති විද්‍යාව. ශක්ති විද්‍යාව. හරි. ශක්ති විද්‍යාව. මොනවාද? එන්තල්පි. ඔබ තමයි ප්‍රශ්න. හරි. ශක්ති විද්‍යාව නම් එන්තල්පි කියලා අපි කතා කරන දන්නේ මේක. එතකොට දරුවනේ මම මේ එකඩයක් කියන්නේ. දැන් අපේ සමහර දරුවන්ට සමහර පාඩම් අවුල් වෙන්න පුළුවන්. හරිද? සමහරවිට දැන් මේ එන්තල්පි කියන දරුවනේ සිලබස් එකේ පස්වෙනි පාඩම. එතකොට දරුවනේ මේ මොරටුව නම් හතරවෙනි පාඩමේ අවසාන හරින්නේ එකින් දෙක ඔන්ලයින් කරනවා. එතකොට මගේ වලක්වල සහ තංගල්ල තියරි පන්ති වල හරිනම් මම කරන්න ඕන වායු පාඩම හතරවෙනි පාඩම. හැබැයි දරුවනේ හතරවෙනි පාඩම ඔන්ලයින් කිරීම සාර්ථකත්වය ගොඩක් අඩුයි. ඉතින් ඒක නිසා දරුවනේ අර ඔන්ලයින් අපිට පහසුවෙන් කරන්න පුළුවන් පාඩමක් එන්තල්පි පාඩම නැත්නම් ශක්ති විද්‍යාව කියන පාඩම මම තෝරගත්තා. හරිද? එතකොට මේක සිලබස් එකේ පස්වෙනි පාඩම. එතකොට දරුවෝ වාඩ මුල් පාඩම් තුන විතරයි මම කරලා තියෙන්නේ. මගේ දරුවන්ට ඒ දේවල් වල දැන් ගැටලු තියෙන දරුවෝ ඉතින් සමහරවිට පළවෙනි පාඩම බැරි අය මාත් මම රිසෙට් වෙච්චා. දෙවෙනි පාඩම අමාරු අය ඇති. සමහරවිට අනුමාපන ගණන් හදාගන්න බැරුව ඇති. හැබැයි දරුවනේ ඒ හැම දෙයක් එක්කම හාත්පසින්ම වෙනස් දෙයක් තමයි මේ ශක්ති විද්‍යාව කියලා කියන්නේ. ඒක නිසා මම රත්නම් බටව වැඩේ කරන් යද්දී මුලින් ඉඳලා හරියට අල්ල ගන්න. අනිවාර්යෙන් වැඩේ කොට දාගන්න පුළුවන්. හරි? බය වෙන්න දෙයක් නැහැ. හරි? තේරෙන දෙයක් තිබ්බොත් ආන්න කිසි අවුලක් නැහැ. හරි? ශක්ති විද්‍යාව. දරුවනේ මේකෙදි කරන්නේ අපි අහලා තියෙන විදිහට තාපය කියන එක. තාපය කියන එක. හරිද? හරි? මෙන්න මේ තාපය කියන්නේ දරුවනේ උෂ්ණත්වයත් එක්ක සම්බන්ධ ගොඩක් ලොකු දෙයක්. හරි? ඒක ගැන මම ඉස්සරහට කියලා දෙනවා. හැබැයි මම පාඩම් පටන් ගන්නදී මෙන්න මේ වාක්‍යයක් දීලා පටන් ගන්නවා. අපි මෙහෙම ලියමුකෝ. ඒක මම මොකුත් කියලා දෙන්නෙත් නැහැ. අපි මෙහෙම ලියලා පටන් ගමුකෝ. හරි? මෙම ඒකකයේදී හරි මම කියලා දෙන්න තුනම මේ නෝට් කැල්ල දෙන්නේ. හරි? මෙම ඒකකයේදී පද්ධතියේ පද්ධතිවල මෙම ඒකකයේදී පද්ධතිවල තාපය ලෙස සිදුවන්නා වූ මෙම ඒකකයේදී පද්ධතිවල තාපය ලෙස සිදුවන්නා වූ ශක්ති විපර්යාසයන් සම්බන්ධයෙන් අධ්‍යයනය කරනු ලැබේ එහිදී පද්ධතියක පවත්නා වූ ශක්තිය
පද්ධතියක පවත්නා වූ ශක්තිය පිළිබඳ පද්ධතියක පවත්නා වූ ශක්තිය පිළිබඳ නිවැරදි අවබෝධයක් පැවතීම වැදගත් වේ. හරි. දැන් මොන මගේ දරුවෝ අහගන්න. හොඳට අහන්න. හරි. ශක්ති විද්‍යාව කියන එක මම ගුව මොකක්ද? මේ පාඩමේදී අපි කරන්නේ තාප ශක්තියත් එක්ක තියෙන ගණනුවක් වල කියනවා. හැබැයි දරුවනේ අපි තාම පද්ධතියක තියෙන ශක්ති දන්නේ නැහැනේ. ඒ නිසා මේ තාප ශක්තිය කියන එක මම හඳුන්වන්න යන්නේ නැහැ තාම. ඉස්සෙල්ලා දරුවනේ අපි ඉගෙන ගමු පද්ධතියක තියෙන ශක්ති මොනවද කියලා. දැන් දරුවනේ දැන් මොකද කරමු මෙන්න. දැන් මගේ මේ පෑන ගත්තත් පද්ධතිය. හරිද? දැන් මේ මගේ ඇඟ ගත්තත් පද්ධතිය. මේ බෝඩ් එක ගත්තත් අපිට කියන්න පුළුවන් මොකක්ද? පද්ධතිය. හරිද? එතකොට මම ගත්තාම මෙතන උනේ මේ පද්ධතිය වල තියෙන ශක්තිය තමයි මම මේ කතා කරන්නේ. එතකොට මේ පෑනේ තියෙන ශක්තිය මට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි දරුවනේ දැන් මේ පෑන මෙහෙම චලනය කරද්දී ඔයාලට පේනවද? මෙහෙම චලනය කරද්දී පේනවද? මේ චලනය වෙන ඕනම වස්තුවක තියෙන මොන ශක්තියක්ද? කොහොමද දෝවද්දී? චලනය වෙන ඕනම වස්තුවක් සතුව තියෙන දරුවනේ මොන ශක්තියක්ද? චාලක ශක්තිය. හරිද? ඒතර මෙයාට චාලක ශක්තියක් තියෙනවා. ඒතරනේ මෙයා සතුව තියෙනවා. දැන් මෙතෙන්දිට වඩා මෙන්න මෙතනදී මොනවද ශක්තියක් වැඩි? මොන ශක්තියද? විභව ශක්තිය. මොන විභව ශක්තියද? ගුරුත්වජ විභව ශක්තිය. විභව ශක්තිය කියලා දැන් අපි කියනවද? නෑ විභව ශක්ති වර්ග ගොඩක් කියනවා. එකක් තමයි විද්‍යුත් විභව ශක්තිය, අනිත් එක චුම්බක විභව ශක්තිය, අනිත් එක ගුරුත්ව විභව ශක්තිය. ඉතින් මම රත්තරන්කට වුණ මම කියන දේ ගුරුත්ව විභව ශක්තිය කියන්නේ මොකද්ද? දැන් ගුරුත්වාකර්ෂණ බලය තියෙන පහළටනේ. මේ ගුරුත්වාකර්ෂණ බලයට විරුද්ධව කාර්ය කරොත් මේ පෑනේ ගබඩා වෙනව මොකද්ද? ගුරුත්ව විභව ශක්තිය විදියට. එතකොට මම රත්තරන්කට මම මෙහෙම ඇහුවා. මට මේ පෑනට චාලක ශක්තියක් තියෙනවා මට ඒක පේනවද නැද්ද? මේ පෑනට චාලක ශක්තියක් තියෙනවා නම් මට ඒක පේනවද නැද්ද? පේනවා. ඊට පස්සේ කරුණේ මේ පෑනේ විභව ශක්තිය වෙනස් වුණොත් ඒක මගේ ඇස් දෙකට පේනවද නැද්ද? දැන් මේ පෑනේ විභව ශක්තිය වෙනස් වෙනවා නම් ඒක මට ඇස් දෙකට පේනවද නැද්ද? එයි බං මෙතන තියෙද්දිට වඩා මෙතන තියෙන විභව ශක්තිය මොකක්ද වෙලා තියෙන්නේ? වැඩි. ඒක මගේ ඇස් දෙකට පේනවද නැද්ද? යකෝ මෙතන තිබ්බ එකයි මෙතන තිබිච්ච එකේ වෙනස මට පේනවා. ඒක දැන් විභව ශක්තිය හැද පේන්නේ නැහැ. චාලක ශක්තිය හැද පේන්නේ නැහැ. හැබැයි මෙයාට චාලක ශක්තිය තියෙනවා කියලා පේනවනේ. චලනය වෙන නිසා. ඒ වගේ මෙතෙන්ට වඩා මෙතන විභව ශක්තිය මොකක්ද? වැඩි කියලා මට තේරෙනවනේ. මං ඇස් දෙකට පේනවනේ ඒක. මං හිතුවේ තේරෙනවද? අන්න මේ වගේ ශක්තියින්ට කියන දරුවනේ අපි බාහිර ශක්තියින් කියලා. ඒ කියන්නේ මොකද්ද? මට පිටින් බලලා අවබෝධ කරගන්න පේන ශක්තියින් වල කියන අවබෝධ කරගන්න පුළුවන් ශක්තියින් වල කියන පද්ධතියක තියෙන බාහිර ශක්තිය. එහෙනම් දරුවනේ අනිත් ශක්තිය වල කියන මොකක්ද? ඒක බාහිර ශක්තිය නේද? අනිත් එක මොකද්ද වෙන්නේ? අභ්‍යන්තර ශක්තිය. ඉතින් දරුවනේ අභ්‍යන්තර ශක්තිය දැන් අපි ශක්තිය ගත්තොත් මම උදාහරණ වශයෙන් කොටස් දෙකකට වර්ගීකරණය කරනවා. හරි? ශක්තිය ගත්තොත් පද්ධතියක හරි? එතන දිලිසෙනවා. පද්ධතියක ශක්තිය දරුවනේ ප්‍රධාන වශයෙන් මම කොටස් දෙකකට වර්ගීකරණය කරනවා. එකක් දරුවනේ අභ්‍යන්තර ශක්තිය අනිත් එක තමයි දරුවනේ බාහිර ශක්තිය. මම කිව්වේ දෙනවද? අභ්‍යන්තර ශක්තිය බාහිර ශක්තිය. එතකොට බාහිර ශක්තිය මම කොටස් දෙකකට කඩාගත්තනේ. මගට උන්න මම කියනවා මොකද්ද බාහිර ශක්තිය? කැලේ දෙක එක මට ලියන් පේන ශක්තිය. චාලක ශක්තිය අනිත් එක තමයි මම අපිට උන්නේ විභව ශක්තිය. ඒක අපිට දෙන්න බෑ. ඊට පස්සේ මම මෙතන උනේ. ඊට පස්සේ අභ්‍යන්තර ශක්තිය ගත්තා. අභ්‍යන්තර ශක්තිය දරුවනේ මේව මට එක එක විදිහට වර්ගීකරණය කරන්න පුළුවන්. මේ මගේ ඉගැන්වීමේ පහසුව සඳහා තමයි මම මේ විදිහට වර්ගීකරණය කරන්නේ. මම කෑලි හතරකට අභ්‍යන්තර ශක්තිය කඩනවා. එකක් තමයි දරුවනේ අපි සෝඩියම් කැල්ලක් වතුරට දැම්මොත් මොකද්ද වෙන්නේ? සෝඩියම් කැල්ලක් වතුරට දැම්මොත් මොකද්ද වෙන්නේ? ප්‍රතික්‍රියා.
හැබැයි දරුවෝ ඔකට ඇලුමිනියම් කෑල්ලක් දැම්මොත් එච්චර හොඳට ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරනවා. අපි දන්නේ කොහොමද? ඇලුමිනියම් වලින් තමයි වාහනවල හැඩ දාලා තියෙනවනේ. ඒක දැන් වතුර වැටෙද්දී ඒක ප්‍රතික්‍රියා කරනවද? නෑ නේද? දැන් සෝඩියම් වලින් අපි වාහනේ හැඩ වැට දැම්මොත් මොකද වෙන්නේ? එක වැස්සයි වහින්න ඕනනේ. හරි ඒ වගේ. ඒක දරුවනේ දැන් ඇලුමිනියම් වලයි සෝඩියම් වලයි ගත්තොත් එයා රසායනික විදිහට ප්‍රතික්‍රියා කරන විදිය වෙනස්. නේ? එකිනෙකට වෙනස්. ඒතර මේ ලෝකේ තියෙන හැම එකක්ම ගත්තොත් එයාලා රසායනික ලෙස ප්‍රතික්‍රියා කරන ඒවා එකිනෙකට වෙනස්. මම කිව්වද නේද? එහෙනම් මොකද වෙන්නේ? ඒ එක එක්කෙනාගේ තියෙන රසායනික ශක්තිය මොකද්ද වෙන්න ඕනේ කියන එකට. වෙනස්. මම කිව්වද නේද? ඒ රසායනික ශක්තිය මට එළියෙන් පේන දෙයක්ද? ඒ සෝඩියම් කැලලක් බලුවොත් මෙයාගේ මෙහෙම රසායනික ශක්තියක් තියෙනවා කියලා මට එහෙම පේන දෙයක්ද? නෑ. අන්න දරුවනේ පද්ධතියක තියෙන අභ්‍යන්තර ශක්තියක් තමයි එයා සතුව තියෙන රසායනික ශක්තිය. ඒ රසායනික ශක්තිය නිසා තමයි මට රත්තරන් බටවුනේ. එක එක්කිනාට එකිනෙකට වෙනස් ප්‍රතික්‍රියාශීලීත්වයක් ලැබිලා තියෙනවා. මගේද? ඊට පස්සේ ඕනම එක්කෙනෙක් සතුව තියෙනවා. ඕනම එක්කෙනෙක් සතුව තියෙනවා. ඕනම යන්නේ තියෙන පරමාණු වල ඉන්නේ. පරමාණු වල තියෙන න්‍යෂ්ටිය. ඕනම පරමාණු වල න්‍යෂ්ටිය තියෙන දරුවනේ මොන ශක්තියක්ද? න්‍යෂ්ටික ශක්තියක්. අපි අර න්‍යෂ්ටික බලාගාරවලදීම උදව් ගන්න ඔන්නෝ ශක්තිය තමයි විදුලිය නිපදවන්නේ. මගේද නේද? එහෙනම් දරුවනේ මේ න්‍යෂ්ටික ශක්තිය අපිට එළියෙන් පේන දෙයක්ද? නෑ ඒක න්‍යෂ්ටික ශක්තිය වෙනස් වුණා කියලා අපිට එළියෙන් මේක පේනවද? නෑ. අන්න ඒ නිසා දරුවනේ අපි මොකද්ද කරන්නේ? අභ්‍යන්තර ශක්තියක්ම වෙනව දරුවනේ මොකක්ද? න්‍යෂ්ටික ශක්තිය. අර හොඳට තේරුම් ගන්න දරුවනේ. මේ මම උගන්වන්නේ මේ පාඩමේ. හරිද? කියන්නේ මේක වඩා තියරියක් ඉගෙන ගන්න නෑ. හරිද? ලස්සනට මුලින් ඉඳන් අල්ලන්න යන්න. අනිවාර්යෙන් ගමන සුබයි. හරි ලොයි. හරි? තමයි. ඊට පස්සේ මොන දන්න දරුවනේ. හරි. දැන් පදාර්ථයේ අවස්ථා කීයක් තියෙනවද? මේ පොඩි කාලේ ගන්න දේවල්. පදාර්ථයේ අවස්ථා කීයක් තියෙනවද? 3යි. පදාර්ථයේ අවස්ථා 3 මොනවද? ඝන, ද්‍රව, වායුනේ. ඝන, ද්‍රව, වායු. මම රත්නම් පිටවල මම කියලා දීලා තියෙනවා. ඝනයක් ගත්තා. ද්‍රවයක් ගත්තා. වායුවක් ගත්තා. අන්‍යයන් දරුනේ අංශු මොකක් වෙවිද ඉන්නේ? කම්පණය වෙවි. කියන්නේ මේ ඝනය දැන් මේ පෑන තුල ගත්තොත් මේ පෑන ගත්තොත් මේ පෑනේ ඉන්න අංශු ටික මොකක් වෙයිද තියෙන්නේ මෙහෙම. කම්පණය වෙවි ඉන්නේ මේ හැම අංශුවක්ම මේ යාගේ සමතුලිත වීමක් කොට කම්පණය වෙවි ඉන්නේ. ඉතින් ඔය කම්පණය වෙන එහෙනම් ඝනත්‍රම වායු කියන හැම එකේම තියෙන අංශු කම්පණය වෙනවා නම් ඒ කම්පණය නිසා යසතු ශක්තියක් තියෙනව නේද? අන්නේ ශක්තිය අපි නමක් දෙනවා දරුවනේ මොකක්ද? අංශු කම්පන ශක්තිය. මොකක්ද? අංශු මොකද්ද මේ කියන්නේ? දැන් දරුවනේ දැන් මේ පෑනේ තියෙන අංශු කම්පණය වෙනවට පේනවද? මගේ ඇස් දෙකට පේනවද? නෑ වතුර එකක් ගත්තොත් ඒකේ තියෙන ජලාණු ටික කම්පණය වෙනවට පේනවද? පේනවද? ජලාණු මේ යනවට පේනවද? නෑ වායුවක් ගත්තත් ඒක මට එහෙම පේන්නේ නැහැ. ඒක නිසා දරුවනේ අන්න යාලා ගත්තොත් අන්න යාගේ අංශු වලට තියෙනවනේ මෙහෙම කම්පණය වෙන නිසා මොකද ශක්තියද තියෙන්නේ? ඇත්තම ගොත් චාලක ශක්තියක් තියෙන. ඒ චාලක ශක්තිය ඇති උනේ කවුරු නිසාද? අංශුව මොකක් වෙන නිසාද? කම්පණය වෙන නිසා. අන්න ඒකට දරුවනේ නමක් කියන මොකක්ද? අංශු කම්පන ශක්තිය. මොකක්ද? අංශු කම්පන ශක්තිය. මොකටද? ඊට පස්සේ දරුවනේ තව එකක් තියෙනවා. හරිද? හරි. ඒකට අපි නමක් දෙනවා දරුවනේ ගුප්ත ශක්තිය කියලා. මොකද්ද? ගුප්ත ශක්තිය. ළමයි ගුප්තයි කියන්නේ මොකක්ද? අර තමයි ගුප්ත බලයෙන් ශාස්ත්‍ර කියනවා. නේ? ගුප්ත බලයෙන් මේ වගේ දෙයක් කරනවා. ගුප්ත බලයෙන් අපි ගියපු එක්කෙනා ගෙනල්ලා දෙනවා. හරි? ඒව කියනවානේ අපි ගුප්තයි කියන්නේ මොකක්ද? ඒක නිකන් මට ඒක මට කියනවා නිකන් මැජික් එකක් වගේනේ. ගුප්තයි කිව්වා. ඒක නිකන් මම අපේක්ෂා කරන දේ නෙවෙයි නිකන් අර සාමාන්‍ය ලෝකයන් විදියට වඩා වෙනස් විදියට වැඩ වෙනවා ඒක ගුප්තයි. මෙතන ගුප්ත බලවේග තියෙනවා. කියන මම නොදන්න බලවේග තියෙනවා. මගට දෙනවද? හරි. මේ ගුප්ත කියන වචනේ මේකට අර කොහොමද කියලා බලමු. දරුවනේ
බලන්න හිතලා බලපන්. මම මොකක් හරි වස්තුවකට තාපය දුන්නොත් ඒ වස්තුවේ උෂ්ණත්වය මොකක්ද වෙන්න ඕන? කොහොමද කරන්නේ? වස්තුවේ උෂ්ණත්වය එන්න මම රත්තරන් පැටවුනේ වැඩි වෙන්න ඕන. දැන් අපි හිතමු වතුර ටිකක් තියෙනවා. මේ තියෙන වතුර බකට් එකක්. මේකට මම උෂ්ණත්වය එන්න දෙනවා. උෂ්ණත්වය දෙන්න බෑ. තාපය තමයි දෙන්න පුළුවන්. මම මෙයාට එන්න තාපය දෙනවා. තාපය දෙන්න දරුවනේ ලිපේ තියලා. මෙයාට උෂ්ණත්වය මොකද වෙන්නේ? උෂ්ණත්වය එන්න වැඩි වෙනවා. එන්න වැඩි වෙනවා. දැන් ඔන්න 80 විතර වැඩි වෙනවා. තව තාපය දෙනවා. තව උෂ්ණත්වය මොකද වෙන්නේ? වැඩි වෙනවා. මං තාපය දෙන්න මගේ බලාපොරොත්තුව මොකක්ද? මං තාපය දෙන්න මගේ බලාපොරොත්තුව මොකක්ද? පද්ධති උෂ්ණත්වය මොකද වෙන්න ඕන? වැඩි වෙන්න ඕන. තව දෙනවා මෙන්න 98යි. තව දෙනවා 100යි. තව දෙනවා. දැන් මම හිතන් ඉන්නේ මොකක් වෙයි කියලාද? තව උෂ්ණත්වය වැඩි වෙන්න ඕන කියලා. පොඩි කේස් එකක්. උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ 100දී. වෙනස් වෙන්නේ බලන් හිටියා. මෙන්න ටික වෙලාවකට පස්සේ මම දැන් තාම තාපය දෙනවා. උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මෙන්න ටික වෙලාවක් කොහොම තිබිලා මෙන්න එකපාරට මට ද්‍රව තිබිච්ච ටික ඔක්කොම වාෂ්ප වෙලා අන්න ආයෙ ඊට පස්සේ උෂ්ණත්වය වැඩි වෙනවා. අර දරන එක මට මුක්තයිද නැද්ද? එయ్యකෝ මම වස්තුවකට තාපය දෙන්න වස්තුවේ උෂ්ණත්වය මොකද්ද වෙන්න ඕන? වැඩි වෙන්නේ බෑ. හැබැයි මේක මොකද වෙන්නේ? වැඩි වෙන්නේ නැහැ. එන්න වැඩි වුණා. එක වෙලාවකදී මොකද්ද උනේ? මෙන්න මේ මම බලන් ඉඳි උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. හැබැයි මම තාපය දෙනවා. මෙන්න එක වෙලාවකට පස්සේ එයා ඝනයක් හිටිනවා එයා ද්‍රවයක් වෙනවා. එහෙනම් ද්‍රවයක් හිටිනවා එයා වාෂ්පයක් වෙනවා. ඒක මට මුක්තයි. ඒක නිසා ධර්මයේ අන්නේ වගේ වෙලාවට දරුවනේ අපි පාවිච්චි කරන තාපයට කියන මොකක්ද? ගුප්ත ශක්තිය කියලා. හරි. දැන් ඔබ මොකටද ඕව ඉගෙනුනේ අපිට? දැන් මේව ඉගෙනුනේ දරුවනේ මෙන්න මෙහෙම දෙයක්. හරි මම මේ උඹට හරි අවබෝධයක් දෙන්න හදන මේ පාඩම සම්බන්ධයෙන්. බලන්න මම විද්‍යාගාරයේ ඉන්ටර්නෙට් පාඩමේ ගානක් කරද්දී අපි දරුවනේ බීකරයක් ඇතුලේ වෙන සිද්ධියකට ගානක් හදුවා කියන තුමන් බීකරය වලින් අපි දුවනවද කොහෙද? බීකරය නම් අපි කොහෙද දුවනවද? අනේ බ කතා කරවල. බීකරය නම් අපි දුවනවද? නෑ. එහෙනම් මේ පද්ධතිය චාලක ශක්තිය වෙනසක් වෙනවද? ඒ ශක්තිය අපි ගණන් කරනවද මේකේ? බීකරේ මේස උඩ තිබ්බ වැඩේ වෙන්න දිව්වා. එහෙනම් අපි චාලක ශක්තිය ගැන අධ්‍යයනයක් කරනවද මේකේ? නෑ. අපි ළමයි මේ බීකරේ මෙහෙම උස්ස උඩ දාලා බල එහෙම කරනවද? අපි යාගේ විභව ශක්තිය වෙනස් කරනවද? නැහැ. අපි කරන එකම දේ මොකක්ද? අපි එකම දේ මේකේ ගණදනුව මොකක් කියලා කිව්වද මම? හොව් උදව්ව. මේක ගණදනුව කරන්නේ මොන ශක්තියත් එක්ක කිව්වද? තාපයත් එක්ක කිව්වා. දරුවනේ තාපයත් එක්ක ගණදනුව කරලා කියලා. දැන් ළමයි රත් කරාගෙන උගේ රසායනික ශක්තිය වෙනස් කරනවා. උගේ රසායනික විදියට තියෙන ලක්ෂණ වෙනස් වෙන්නේ නැහැ. රසායනික ලක්ෂණ නම් රසායනික ගුණ දබවන්නේ මොකක් මතද? මම බෙට උදාහරණ උගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මත. නැත්නම් ඉලෙක්ට්‍රෝන සැකැස්ම මත. උගේ රසායනික ගුණ හදාපවතින්නේ. මම තාපය දුන්න කියලා ඉලෙක්ට්‍රෝන වින්‍යාස වෙනස් වෙනවද? නැහැ. ඒකෙන් මට ගේමක් ගහන්න. දරුවනේ මම තාපය දුන්න කියලා පරමාණුවේ න්‍යෂ්ටිය තියෙනවා. නැත්නම් න්‍යෂ්ටිය වෙනස් වෙලා න්‍යෂ්ටික ශක්තිය වෙනස් වෙනවා. මගේ රත්තරන් බෙටවන්නේ. මම තාපය දුන්නොත් අංශු වල කම්පනය වෙනස් වෙනවද නැද්ද? දරුවනේ මම තාපය දෙන්න අංශු වල කම්පන ශක්තිය මොකද වෙන්නේ? වැඩි වෙනවා. හරිද? තාපය අඩු කරන අඩු අංශු කම්පන ශක්තිය අඩු වෙනවා. තාපය දෙන්න අංශු කම්පන ශක්තිය වැඩි වෙනවා. තාපය අයින් කරන අංශු කම්පන ශක්තිය අඩු වෙනවා. ඒ වගේම දරුවනේ මේ ගුප්ත ශක්තිය කියන්නේ මොකක් හා සම්බන්ධ එකක්ද? දැන් මම ඔයාලට කිව්වා වස්තුවකට තාපය දෙද්දි අන්න එක වෙලාවකදී මොකක්ද වෙන්නේ? උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැති අවස්ථාවක් වෙනවා. හැබැයි ඒත් මම නිරන්තරයෙන් තාපය දෙනවා. ඒතකොට යාගේ අවස්ථාව විපර්යාසයක් වෙනවා. අවස්ථාව විපර්යාස කියන්නේ දරුවනේ මම දන්නේ දරුවෝ. අපේ පදාර්ථයේ අවස්ථා තුනයි තියෙන්නේ. ඝන ද්‍රව වායු ප්‍රධාන වශයෙන්. අන්න ප්ලාස්මා වගේ තියෙනවනේ. ඝන ද්‍රව වායු කියන පදාර්ථයේ අවස්ථා තුනයි. අවස්ථාව විපර්යාස වෙනවා කියන්නේ ඝනයක් ද්‍රවයක් වෙනවා. නැත්නම් ද්‍රවයක් වායුවක් වෙනවා. වායුවක් ද්‍රවයක් වෙනවා. නැත්නම් ද්‍රවයක් ඝනයක් වෙනවා. ඔය ඕනම එකක් මට කියන්න පුළුවන් මොකක්ද?
अवस्था विपर्यासය. अवस्था विपर्यासයන් හා සම්බන්ධ තාප ශක්තිය අපි නමක් දෙනවා මම. गुप्त ශක්තිය කියලා. මම කිව්ද නේද? එහෙනම් දරුවනේ මේ එන්තැල්පි කියන ශක්ති විද්‍යාව කියන පාඩමේදී අපි ගණදෙනු කරන්නේ තාපයක් එක්කන අපි දරුවනේ මේකෙදි කතා කරන්නේ මොන ශක්තිය වල වෙනස් වීමද? එහෙනම් මොන ශක්ති පිළිබඳද අපි කතා කරන්නේ? පද්ධතියක තියෙන अंश कंपन शक्तिයයි गुप्त शक्तिයයි අරගෙන තමයි අන්නේ වෙනස් වෙන විදියක් දින ක්‍රමයක් තමයි මම අතරම බෙටවුනේ මේ පාඩමේදී කරන්නේ. මම කියපදේ හරි. එහෙනම් දරුවනේ අපි වැඩේ නෝට් එක දාගන්න ගමන් අපි දරුවනේ ප්‍රශ්න දිනන මොන දෙයක් අහන්න පුළුවන්. හරි. අපි නෝට් එක දාගන්න ගමන් ආයි මේ කාරණා හොඳට තේරුම් ගමු. හරි. දරුවනේ එහෙනම් පද්ධතික අර පහතාවි වර්ගීකරණය කරන්න පුළුවන් කියලා කිව්වද? කොහොමද කිව්වේ? අවසාන වශයෙන් गत හැකිය. හරි. ගත හැකියට වැදගත් තේරුමක් ගන්න. හරි. හරි. පද්ධතියක පවතින ශක්තිය. පහත අයුරු වර්ගීකරණය කර දැක්විය හැකිය. හරි. එහෙනම් දරුවෝ අපි මේ සටහන දාගමු මම උදව් කරන්න පේනවා වුණා. මේ දරුවෝ පද්ධතියක ශක්තිය. ඊට පස්සේ මේ තියෙන අභ්‍යන්තර ශක්තිය, මේ තියෙන බාහිර ශක්තිය. ඊට පස්සේ මේ තියෙන රසායනික ශක්තිය, න්‍යෂ්ටික ශක්තිය, අංශ කම්පන ශක්තිය, මුක්ත ශක්තිය, චාලක ශක්තිය සහ විභව ශක්තිය. अरे एक मंगरा दरो नहीं एक मंगरा अरे अरे लमा इधर क्या ना वाशना है पहले जब तो आपको ये तमाम मिटाने की गलती नहीं है संबंधित जरूरत क्या नहीं पहले भी परिणाम आपको तरफ को नहीं कमाना पद्धति का शक्ति लगोने अभ्यंतर शक्ति बाह्य शक्ति जब दरोने अभ्यंतर शक्ति वाले का तमाम रासायनिक शक्ति या न्यष्टिक शक्ति अंश कंपन शक्ति इस दरोने गुप्त शक्ति इस बाह्य शक्ति निगत के अंदर चालक शक्ति विभव शक्ति अब जब वो मैं सपना दागा तो आप एक किन्ने को मैं मनोवादी किया दागा अब इस तरह तो मेरे का अवसान दिया उन्हें होता मत देखा ये देखेंगे आप अध्ययन नहीं कराने इन्हें कभी इस तरह मैं वगैरह वो दरोने चालक शक्ति है चालक शक्ति है चालक शक्ति है जब मगर अपना चालक शक्ति के अनुपात वस्तु दिन चालक शक्ति के अनुपात अन्य आदरों तीन ना चलने में निशा वस्तु पर तीन शक्ति रबिकनो चालक शक्ति के नतना वस्तु को तीन प्रवेग निशा अन्य आद तीन शक्ति के अनुपात चालक शक्ति के इन चालक शक्ति के दागे ना पूरी बुलेट पे ना अब चालक शक्ति के अनुपात के लिया हूँ मैं अरे पद्धतियක එහි ප්‍රවේගය වරහන් ඇතුලේ වේගය එහි ප්‍රවේගය යන වරහන් ඇතුලේ වේගය නිසා අයත්වන ශක්තිය
එම පද්ධතියේ चालक शक्तिය නම් වේ එම පද්ධතියේ चालक शक्तिය නම් වේ දරුවනේ මේ චුට්ටි දැනුවත් කිරීමක් කරන්න ඕන මම මේ කතා කරද්දී සහ මේ මොකක් හරි වෙලාවකට කරන ලැක්වීමක් නෝ අර වෙනද වගේම අපේ ගෙදර ඉන්න පිරිසක් ඉන්නවා ඉතින් ඒ කවුරුහරි දැනුවත් කරන්න හරි කවුද ධනංජය ඇතුළු පිරිස ධනංජය කේශව ඊට පස්සේ කවිෂ්ක සෙට් එකෙන් ඉන්නවා හරි ඊට පස්සේ තමයි විභව ශක්තිය වරණතුල අපි දාමු ඔය විභව ශක්තිය තව නිකන් වැදගත් විදියට මොන විභව ශක්තියද වරණතුල නම් ගුරුත්වජ විභව ශක්තිය හරි දරුවනේ විභව ශක්තිය කියන්නේ මොකක්ද දැන් විභව ශක්තිය කියන්නේ දරුවනේ අපි දැන් මෙතන මොකක් හරි වස්තුවක් තියෙනවා නම් හරි පෘථුවිය තියෙන්නේ මෙහෙමනම් මෙයාට දැන් ගුරුත්ව ශේෂය තියෙන්නේ මේ පැත්තට ඒක තමයි අපි අර G කියලා එකක් දාන්නේ හරි ගුරුත්ව ශේෂ තීව්‍රතාවය දැන් තමයි වස්තුව පහළට වැටෙන්න බලන්න ඉතින් වස්තුව පහළට වැටෙන්න නොදී අපි මේක උඩට නයින්නවා දැන් තමයි මේක කාර්ය කරනවා මේක මොකද මෙයා මේ පහළට ඇදන් තියෙන බලයට විරුද්ධව අපි කාර්ය කරන වෙනම කරා දැන් ඒක අපිට ආවෙන තරුණින් මෙයා මොකක්ද කියන්නේ ගුරුත්වය විභව ශක්තිය කියන්නේ හරි මෙහෙම ලියමු ඕනෑම හරි තාම දුමක් කියනවලු දුමගෙන බය වෙන්න තාම දෙන්න හරි ඉන්නක් නැතුව දුමක් නගින්නේ නැහැ නේද හරි ඕනෑම ශ්‍රේෂ්ඨයකට විරුද්ධව කාර්යයක් කළ විට එහි විභව ශක්තියක් ලෙස ගබඩා වීම සිදුවේ විභව ශක්තියක් ලෙස ගබඩා වීම සිදුවේ හරි ගුරුත්ව ශේෂයකට විරුද්ධව कार्य कलहोत එය එම පද්ධතියේ गुरुत्व विभव शक्तिय लस गबडा वीम सिදුවේ හරි ඔය දෙකටම දරුනේ පොදුවේ අපි නමක් කියමු දරුනේ මේ ඔක්කොම මොනවද බාහිර ශක්තිය ඉන්නේ මේ බාහිර ශක්තියෙන් කියන්නේ මොකක්ද අපිට එළියෙන් නිකන් මෙයාලගේ මේ ශක්තිය වෙනස් වුණොත් මට ඒක එළියෙන් බාහිරට විද්‍යාමාන වෙනවා මම හිතනවා හරි එහෙනම් දරුනේ මෙහෙම ලියමු තරුවක් දාලා ඉහත සඳහන් කරන ලද चालक शक्तिय सह विभव शक्ति चालक शक्तिय सह विभव शक्ति වෙනසක් සිදුවන්නා වූ විට එය අපට බාහිරින් විද්‍යාමාන වේ එම නිසා
एवा पद्धतींहि बाहिर शक्तीन लेस सलकनु लबाई बाहिर शक्तीन लेस सलकनु लबाई अरे सलकनु लबाई अरे තරුණේ චුට්ටි දැනුවත් කිරීමක් තියෙනවා. හරිද? දැන් මම ඔයාලා හැමෝටම අර මම ඉන්ඩෙක්ස් එකක් දීලා. හරි? හරිද? ඔයාලා හැමෝටම මම ඉන්ඩෙක්ස් එකක් දීලා. හරිද? එක එක්කෙනාට එකිනෙකට වෙනස් වෙ කියන්නේ සමහර අය WM සමහර අය WF සමහර අයට OF සමහර අයට OM සමහර අයට TM සමහර අයට TF අනිත් අයට MF MM ඔය මොකක් කරේ කියලා ලක්කමක් ඇති. හරි ලක්කම් පහක්. දැන් ඔයාලා අනිවාර්යෙන් පන්තියට සහභාගී වීමේදී ඔයාලගේ නම විදිහට පාවිච්චි කරන්න ඕනේ ඒක. දැනුත් ඔයාලා වෙනස් කරන්න පුළුවන් මොකක්ද? ඔයාලගේ දරුවනේ ඔය නම තියෙන තැන අර ගියාට පස්සේ රීනේම් කියලා එකක් තියෙනවා. රීනේම් දුන්නාට පස්සේ නම වෙනස් කරන්න පුළුවන්. ඉතින් දරුවනේ ඒක නෑ. මම මේ දීලා තියෙන්නේ මම හැමදාමත් උත්සාහ කරනවා මගේ පන්තිය පුළුවන් උපරිමයෙන් ක්වොලිටියට කරන්න. ඉතින් දරුවනේ හැම දෙයක් වෙනුවෙන්ම තමයි මේ දේ කරන්නේ. ඉතින් මගේ දරුවන්ගේ සහයෝගය අවශ්‍යයි. හරි? කවුරු හරි දරුවෙකුට ඉන්ඩෙක්ස් එකක් දීලා නැතිනම් ඒක අපි අද පන්ති වුණාට පස්සේ මම දෙන්නම්. හරිද? ඒතකොට ඉන්ඩෙක්ස් දීපු හැම දරුවෙක්ම ඔයාලා ඉන්ඩෙක්ස් එකෙන් තමයි පන්ති ඉන්න ඕනේ. ඒතකොට මේ සතියේ ප්‍රශ්නයක් නැහැ. ලබන සතියේ ඉන්ඩෙක්ස් එකෙන් ඉන්නේ නැති කිසිම දරුවෙක් පන්තියට ගන්න නැහැ. හරි? ඔයාලා ඉලව කරන ළමයි දරුවෝනේ. ඔයාලට තේරෙන්න ඕන යමක් කිව්වහම ඔයාලා ඉන්ඩෙක්ස් එකෙන් ආවෙ නැතොත් පන්තියට ගන්න නැහැ කියද්දි ඔයාලට තේරෙන්න ඕන මොකද එහෙනම්? ඉන්ඩෙක්ස් එකෙන් ඉන්න ඕනනේ. පොඩි දෙයක් නෙමෙයි මම මොහලක දේවල් නෙමෙයි. ඒ වගේම අපේ සමහර දරුවෙක් ඕක දන්නේ නැති වෙන්න පුළුවන් නේ. දන්නේ නැතිනම් මට කතා කරලා අහගන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. මම ගෙඩ දෙනවාද? නැත්නම් අපිට ප්‍රශ්නයක් වුණොත් අපිට ඒක ගැටලුවක් වෙනවා. ඒක එච්චර හිතන්න එපා. හරි. හරි. ඊට පස්සේ අපි ඊළඟට යනවා. අපි චාලක ශක්තිය සහ විභව ශක්තිය දෙක කතා කරලා ඉවරයි. ඊට පස්සේ අපි යනවා රසායනික ශක්තිය. රසායනික ශක්තිය. අයි චුට්ටි බුලට දාන රසායනික ශක්තිය. රසායනික ශක්තිය. පද්ධතියක් අන පද්ධතියෙන් සලකන කල්හි ඒවා රසායනිකව ප්‍රතික්‍රියා කිරීම එකිනෙකට වෙනස් වේ එයට හේතු වනුයේ මොකද්ද? ඒ පද්ධතිය වල තියෙන දරුවනේ මොකද්ද වෙන්නේ? රසායනික ශක්තිය එකිනෙකට විනාශ නිසා. එයට හේතු වනුයේ ඒ පද්ධතියින් තුල अंतर्गत वन्ना ए पद्धति अंतर्गत वन्ना रासायनिक शक्तिय एकिनेකට වෙනස් නිසාය එකිනෙකට වෙනස් නිසාය හරි හරි මෙලෙස පද්ධතියක් සතු ශක්තියට रासायनिक शक्तियයි කියන වෙන රසායනික ශක්තිය ලෙස හඳුන්වනු ලැබේ. හරි. ඊළඟට චුට්ටක් මතක දාගන්න න්‍යෂ්ටික ශක්තිය පද්ධතියක
පද්ධතියක අඩංගු පද්ධතියක අඩංගු ඕනම පද්ධතියක කියලා දින දරුණ මොනවද එකතු වෙලාද? පරමාණු එකතු වෙනවා. හරි? පද්ධතියක අඩංගු පරමාණුන්හි පද්ධතියක අඩංගු පරමාණුන්හි න්‍යෂ්ටියේ अंतर्गत वन्ना शक्तिय न्यष्टिक शक्तिय नंबे ඊළඟට අපිට වැදගත්ම ශක්ති දෙක එකක් গুপ্ত ශක්තිය අර গুপ্ত ශක්තිය කියුවේ මොකක්ද දරුවනේ අපි පද්ධතියකට තාපය සපයනවා තාපය සපයද්දී අපි උෂ්ණත්වය වැඩි වෙයි කියලා බලාපොරොත්තු වෙනවා අන්නේ උෂ්ණත්වය වැඩි නොවන අවස්ථාවේදී පද්ධතිය විසින් උරා ගන්න හෝ පිට කරන තාපයට අපි කියන මොකක්ද গুপ্ত ශක්තිය කියලා හරිද දැන් දරුවනේ ඒක වෙන්නේ මොකක්ද පද්ධතියේ අවස්ථා විපර්යාසය නිසා හරි එහෙනම් මෙහෙම යමු පද්ධතියකට තාපය සපයන විට පද්ධතියේ උෂ්ණත්වය ඉහළ යන අතර පද්ධතියෙන් තාපය ඉවත් වූ විට උෂ්ණත්වය පහළ යයි පද්ධතියෙන් තාපය ඉවත් වූ විට උෂ්ණත්වය පහළ යයි නමුත් පද්ධතියක අවස්ථා විපර්යාසයක් සිදුවන විට වරණ දරුවනේ වරණ ඇතුලේ අවස්ථා විපර්යාසයක් කියන්නේ මොනවද එහෙනම්? ඔව් ඒක දරුවනේ වරණ ඇතුලේ ඝන කියන කට්ටිය ද්‍රව වෙනවා. නැත්නම් ද්‍රව කියන කට්ටිය වාෂ්ප වෙනවා. ඊට පස්සේ තමයි යන්නම් වාෂ්ප ද්‍රව වෙනවා. නැත්නම් ද්‍රව ඝන වෙනවා. නැත්නම් වාෂ්ප කෙලින්ම ඝන වෙනවා නැත්නම් ඝන කෙලින්ම වාෂ්ප වෙනවා. අර අවස්ථා විපර්යාස හය තමයි අපි කතා කරන්නේ. ඔකෙන් කීපයක් දාලා ටිකක් තියාගන්න. ඔක්කොම ලියන්න බෑ නේද? අවස්ථා විපර්යාසයක් වරහන් ඇතුලේ පොඩි ලියාගත්තා. සිදුවන විට පද්ධතියේ උෂ්ණත්වයේ වෙනසක් සිදු නොවේ. එවැනි අවස්ථාවලදී පද්ධතියෙන් ලබා ගන්නා වූ ශක්තියට හෝ පද්ධතියෙන් ඉවත් කරනා වූ ශක්තිය गुप्त ශක්තිය ලෙස හඳුන්වයි. හරි. එතකොට අවසාන ශක්තිය අංශු කම්පන ශක්තිය. හරි.
මම මගේ පැටවුන්ට කියලා දුන්නේ මොකක්ද? පදාර්ථයේ තියෙන අවස්ථා තුන ඝන ද්‍රව භාගය. එතකොට දරුවනේ ඝනයකට සාපේක්ෂව ද්‍රවයේ අංශු කම්පණය වෙන ප්‍රමාණය පොඩ්ඩක් වැඩි. ඊට වඩා දරුවනේ වායු අංශු කම්පණය වෙන ප්‍රමාණය ගොඩාක් වැඩි. දරුවනේ පදාර්ථයේ වායු අවස්ථාව පාඩමේදී අපිට ගොඩක් අවු වෙනවා. ඒක මේකට දාලා වෙන්නේ නැහැ. එකම දේ මොකක්ද? අපිට ඔළුවේ තියෙන්න ඕන මේ අංශු කම්පණය වෙනවා කියන එක විතරයි. හරිද? අංශු කම්පණය වෙනම ඒ අංශු වල දරුවනේ මොකක්ද තියෙන්නේ? අංශු කම්පන ශක්තියක් තියෙනවා. ඒක තමයි මේ අංශු කම්පන ශක්තිය කියලා කියන්නේ. හරි. දරුවනේ මේකට යන්නේ पदार्थ घन कमा द्रव वायु लेस प्रधान अवस्थात्मक पवतिन अतर ए सियलुम अवस्थावन हिदी पद्धतिय तुल पवतना अंशुन कंपनेय वेमिन पवती पद्धति तुल पवतना अंशुन कंपनेय वेमिन पवती मिसे पद्धतियक अंतर्गत वन्नाऊ मिसे पद्धतियक अंतर्गत वन्नाऊ अंशुन ही कंपनेय निसा पद्धतिයට අයත් වන්නා වූ ශක්තිය अंशु कंपन शक्तिय लेस हඳුන්වයි अंशु कंपन शक्तिय लेस हඳුන්වයි දැන් දරුවෝ අපි ඉගෙන ගන්න වීඩියෝ අපි නෝට් කරලා දාගෙන ඉවරයි. එහෙනම් මගේ රත්තරන් පැටවුන්ට පැහැදිලි. මේක විතරනේ තාපයත් එක්ක ගන්න දෙනවනේ නම් උෂ්ණත්වයත් එක්ක තියෙන ගන්න දෙනු තියෙන කවුද දෙන්න අතර විතරයි. මේ අපි උෂ්ණත්වය වෙනස් කරලා කියලා මේ බාහිර ශක්තිය මොකුත් වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි අභ්‍යන්තර ශක්තිය රසායනික ශක්තිය නාස්තික ශක්තිය වෙනස් වෙන්නේ නැහැ. මින් ඉදිරියට දරුවනේ අපි මේ පාඩම ගොඩනගන්නේ මොකක් මතද? अंशु कंपन शक्तिය සහ දැන් බලන්න තපන්දරුවනේ ඔන්න අර මම මේ කියන්නේ දැන් එන්තල්පි කියන පාඩමෙන් චුට්ටි අදහසක් කියන දරුවන්ට මොකද එන්තල්පි ගණන් හදලා තියෙන්නේ හරිද දැන් ඔය මගේ මුලින්දලා අපේ බය වෙන්නේ බාරේ උන්ට මම ලස්සන වැඩේ දෙනවා හරි දැන් ඔය අනිත් උන් ගණන් හදලා තියෙන උඹලා නිකන් හිතලා බලපන් උඹලට දරුවනේ බීකරයක් වාහනයක් උඩ තියලා ගමන් කරනවා කියලා දීලා ඊට පස්සේ මොකක් හරි වේගය වැඩි කරනවා වගේ මොකක් හරි දුන්නා නම් උඹලා එහෙම ගානක් දුන්නා නම් උඹලා මොනවද කරයි කියලා උඹලා දන්නවද ඈ මම කිව්ව දෙන්නාද දරුවනේ අපි මේ පාඩමේදී මේව ගැන අධ්‍යයනය කරන්නේ නැත්නම් මොකෝ අපි එන්ටල්පි කියන මේ දෙක ගැන විතරයි ඉගෙන ගන්න. මේව මොකක්ද කරන්නේ අපි? ඒ වෙලාවට නියත කරන් තියෙන්නේ. කියන්නේ මේ දෙක නම් මට වෙනස් කරන්න බෑ. හැබැයි මොකද මේ චාලක ශක්තිය සහ විභව ශක්තිය කියන දෙක විද්‍යාවලදී වෙනස් වෙන්න පුළුවන්. මගට දාන්න. හැබැයි අපි පද්ධතියන දාන්නේ මෙන්න මේ ශක්ති දෙක වෙනස් වෙන එක කියලා විතරයි එන්ටල්පි කියනවා. ඒක ශක්ති විද්‍යාව. හරි. එතකොට මේ පාඩම ඉගෙන ගන්න මේ වටපිටාව හදන්න තමයි. හරි? අපි මේ පාඩම ඉගෙන ගන්න වටපිටාව තමයි හදන්නේ. හරි. එතකොට දරුවනේ මේ පාඩම ඉගෙන ගනිද්දී ඔයාලට තාපය කියන එකයි තාපජ ශක්තිය කියන එකයි කියන මුද අවබෝධයක් තියෙනවා. මොකද්ද? තාපය කියන එකයි තාපජ
මගේ ළමයි මේ අලුතින් සෙට් වෙච්ච ළමයි කියන්නේ මගේ අත්අවුරු පට්ට ලස්සනයි හරි මේ දවස් වල රත්ති අවුලක් තියෙන නිසා තමයි මේ අවුල දෙන්නේ හරි අන්න මම ආයතන ලියන්නේ අවුරු පට්ට ලස්සනයි මම ඊට වඩා හරි දැන් ඒක පොඩ්ඩක් අවුලකින් තියෙන මේ දවස් ටික හරි තාපයේ තාපජ ශක්තිය කියන අවබෝධයක් තියෙනවා ඉතින් දරුවනේ මේකට මම ගුරුවරයෙක්ගේ නම කියන්නේ නැහැ දැන් හරි ඔයගොල්ලෝ මට කියන්න බැරි කමක් නෙමෙයි හරි ඒක නිසා මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නිසා මගේ ගමනට දරුවනේ මේ මම ෆිසික්ස් කියපු සර් ඉන්නවා මේ හරි දරුවනේ මගේ ජීවිතේ මම ඒ කියන්නේ ගුරු රුචිර දෙකලා දින දෙන්න එක්කෙනෙක් මම ෆිසික්ස් පන්ති කියපු සර් අනිත් එක්කෙනා තමයි සාමාන්‍ය පෙළ පන්ති කරලා තියෙනවා මට ගණිත විද්‍යාව ගාමිණී ඉදිරියට කියන මාත්‍ර දැන් පන්ති වල මාත්‍ර විතරයි සර් ඉස්සර වලස්සන පන්ති කරලා තියෙනවා මගේ ජීවිතේ මට ඔය වෙච්ච ගුරු දෙන්නේ දෙන්න විතරයි හරිද අනිත් හැමෝට ඉගෙනුවා ඒක නෙමෙයි මම කියන්නේ අර වචනේ පරිසමාප්තයෙන් උගන්වලා දෙන්නේ එච්චරයි. හරිද උගන්වනවා කියන එක කළා දෙන්නේ එච්චරයි. ඒක අපිට බලවත් යථාර්ථය තේරෙයි. සමහර විට උඹලා ඔය කියන නමයි කියලා මගේ නමක් කියන්න පුළුවන්. හරි. උඹලගේ ජීවිතය ඔබට ගුරුවරු යටතේ කතා කරද්දී එහෙම වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් මම මේ ගුරුවරු දෙන්නගේ ආభాෂ ගොඩක් ගන්නවා මගේ ගමනටයි. ඉතින් ඒ ගුරුවරයා අපිට මෙන්න මේ තාපේ පාඩම කියලා දෙන්නේ. හරි. මේක ලස්සනට කියනවා. ඉස්සෙල්ලාම අදිනවා මෙහෙම. මේව අදින වතුර ටැංකිය දෙකක්. හරි. වතුර ටැංකිය දෙකක් තියෙනවා. හරිද? හරි. දැන් දරුවෝ මේ ටැංකිය මෙච්චර වතුර තියෙනවා. මේ දෙන්න අතර මේ අපි මෙතන ටැක්ටර් මෙතන කරාමයක් දාලා තියෙනවා කියන්නේ. කරාමයක් දානවා කියනවා. මෙතන මෙච්චර වතුර තියෙනවා. මම හිතන හරි. දැන් දරුවෝනේ. දැන් මෙතන මේ මට්ටමයි වෙනස් නේ. දැන් දරුවෝ මේ කරාමයේ ඇලියොත් මොකද වෙන්නේ? අර මේ තාපය සහ තාපජ ශක්තිය කියන එක හොඳම අවබෝධ වෙන්න පුළුවන් මොන මුදලක් තමයි මේ. මේ කරාමයේ ඇලියොත් මොකද වෙන්නේ? මේ කරාමයේ ඇලියොත් මොකද වෙන්නේ? අර මම මේක වඩා තව ලස්සනට සඳහන් කරලා මේ විදිහට මට ඔක්කොම පහද ගන්න පුළුවන් නේද? හරි. දැන් මෙතන ජල මට්ටම වැඩි මෙතන ජල මට්ටමට වඩා. හරි. එහෙනම් දරුවනේ මේ කරාමයේ ඇලියොත් මොකද වෙන්නේ? මේකේ තියෙන ජලය ටිකක් මේ පැත්තට යනවා. මොනව වෙනකන්ද කරන්නේ? මේ දෙන විතරනේ ජල මට්ටම් දෙක සමාන වෙනකම් එයාලා කාට මෙහාට යනවා. දැන් දරුවනේ මෙතන මේ ටැප් එක ඇරියට පස්සේ මේ පැත්තේ තියෙන ජලය මේ පැත්තට යනවා. ඒ ජලය ගන්න හේතුව ජලයද නැත්නම් ජල මට්ටමද? අදරුනේ ජලය තිබ්බ කියලා පැත්තට ගැනීම අවශ්‍යතාවය නැහැ. එකම දේ දරුනේ මේ දෙන්න අතර ජල මට්ටම් දෙක අතර වෙනසක් තියෙනවා නම් ඒ ජල මට්ටම් සමාන වෙනවා මොකද වෙන්නේ? ජලය කමන්න. මම හිතනවා ජල මට්ටම් දෙක අතර වෙනසක් තියෙනවා නම් ඒ ජල මට්ටම් දෙක සමාන වෙනවා ජලය නම. අන්න සරල ලස්සන කියනවා නේද? ගලන්නේ ජලයද? එයට නම මට අද වගේ මතකයි. ගලන්නේ ජලයද? එයට හේතුව ජලය නෝන මොකද්ද? ගලන්නේ ජලය. ඒකට හේතුවක් නැහැ ජලය නෙමෙයි. ජල මට්ටම වැඩි තැන සිට ජල මට්ටම අඩු තැන දක්වා ජල මට්ටම් සමාන වෙනකන් ගලනව මොනවද? ජලය. ඒතකොට ජලය වැඩි තැන ඉඳන් ජලයට දැන්නද ජලය යන්නේ? එහෙනම් තමයි ජීවිතේට අර වැවකට වතුර පුරවන්න විදියක් නැහැ. මම කිව්වේ ජලය අඩු තැන ඉඳන් ජලය වැඩි තැනට යන්නේ නැතිනම් වැවකට වතුර පුරවන්න විදියක් නැහැ නේද? ඒ වැවේ වතුර ගොඩක් තියෙනවා. අනිත් තැන වතුර පොට්ට තියෙදි වැව පුරවන්න විදියක් නැහැ නේද? හරි? අර ඒක තේරුම් ගන්න ඉතින් හිතන්නේ බා. හොඳ දැන් මේ ඉන්ටර්වියු පිළිවෙල උදාහරණයක් නේ. දැන් සාමාන්‍යයෙන් මෙහෙම ප්‍රශ්න කියනවා. අර උදාහරණ තේරෙන්නේ පාඩමකට. හරි? ඒකට හේතුව තමයි උඹට ඕන මොකද්ද? හරි. උඹට එන්නේ කික් මේ වෙන්නේ මොකද්ද? මම ඉන්ටර්වියු ගානක් දෙකක් හදුවා. අර මාරම පිට. ධර්මයෙන් ඉන්ටර්වියු ගානක් හදලා මම දවස් දෙකක් හරි තුනක් හරි ගන්නවා. මම හිතුවා දෙන්නාද? මම ඉස්සෙල්ලා උඹට මේක හරි අවබෝධයක්. ඊට පස්සේ අපි කරලා හදපු ඕන තරම්. හරිද? හරි. දැන් දරුවනේ දැන් ගලන්නේ ජලය දෙනත් එයට හේතුව ජල මට්ටම ජලය නම ජල මට්ටමයි. ජල මට්ටම වැඩි තැන ඉඳන් ජල මට්ටම අඩු තැන දක්වා ජල මට්ටම් සමාන වෙනකන් ජලය කරනවා. හරි. ඔය කතන්දරයම දරුවනේ හරි. මොකේද? තාපයට. ගලන්නේ කවුද? ගලන්නේ තාපයද?
එයට හේතුව තාපය නොව උෂ්ණත්වයයි. උෂ්ණත්වය වැඩි තැන ඉඳලා උෂ්ණත්වය අඩු තැන දක්වා මොකක් සමාන වෙනකම්ද? උෂ්ණත්ව සමාන වෙනකම් තාපය ගමන්. මම කියන්න තේරුම් නැත්නම් පොඩ සර වැඩි වගේ දරුණේ බලන්න හිතපන් මෙතන තියෙන දරුණේ සෙන්ටිග්‍රේඩ් අංශක බිඳුවේ වස්තුව. මෙතන තියෙන දරුණේ සෙන්ටිග්‍රේඩ් අංශක අනේ වස්තුව. මෙයාට වඩා මෙයාගේ උෂ්ණත්වය මොකද වෙලා තියෙන්නේ? වැඩි උෂ්ණත්වය වෙන නිසා දරුණේ මේ දෙන්නගේ සම්බන්ධ කරොත් මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි එකකින් නම් අඩු තැනට යනවා. මොකද වෙන්නේ? උෂ්ණත්ව සමාන වෙනවා. ශක්තිය වුණා. ඒ වුණාන ශක්තිය අපි නමක් දෙනවා බලන්න. තාපජ ශක්තිය. දැන් මෙයාගෙන් ලවඩා වෙන මොන ශක්තිය විදිහටද? තාපජ ශක්තිය විදිහට. එතකොට මේ තාපයේ වුමාරු වෙද්දී පද්ධතියක සිදුවෙන වෙනස්කම් කාගෙද? අංශ කම්පන ශක්තිය. නැත්නම් මුක්ත ශක්තිය. ඒ තාපයත් එක්ක සම්බන්ධය දෙන්නනේ. මම හිතේ බලන්න. එතකොට ඔක තමයි කතන්දර. හරිද? එහෙනම් මෙහෙම කියමු. හරි? හරුවක් දාලා. මෙම ඒකකයේදී හරි මම ආයසරයක් කියනදර මම නෝට් එක දීලා ආයසරයක් කියනවා. මෙම ඒකකයේදී අප විසින් මම නෝට් එක දීලා ආයසරයක් එක්ස්ප්ලেইন කරනවා. මෙම ඒකකයේදී අප විසින් තාපය සහ තාපජ ශක්තියින් අතර පවත්නා වූ වෙනස අවබෝධ කරගත යුතුය. දර චුට්ටන මතල දාන තාපය වස්තුන් දෙකක් අතර තමයි. හරි තව සත්‍යයක් වගේ අතොත් දරුනේ මේ පන්තියේ මේ අපේ arrangement එක වෙනස් කරන ඔය වටේ පිටේ සද්ද ඇහෙන්නේ නැති වෙන විදිහට මම පොඩ්ඩක් මේක arrange කරගන්නවා. හරි අපිට එකපාරට online පන්ති පටන් ගන්න ඕනේ. ඒක නිසා ඔක්කොම වැඩ ටික සෙට් කරගන්න බැරි වුණා. ඒක මම ඔය පොඩ්ඩක් වටේ පිටේ සද්ද නැති වෙන විදිහට මයික් එක පොඩ්ඩක් පාවිච්චි කරලා ඒක arrange කරගන්නවා. හරි කියන මොකෝ හේතුව අපිට තව මාස 3-4ක් මට හිතන විදිහට මේ විදිහට online කරන්න වෙයි. වටේ තියෙන තත්ත්වෙත් එක්ක කියලා බලන්න. හරි වස්තුන් දෙකක් අතර උෂ්ණත්ව වෙනසක් නිසා සිදුවන්නා වූ ශක්ති හුවමාරුව මෙලෙස හැඳින්වේ. තාපය කියන එකට යටතේ තාපය කියන මාතෘකාවදී ඒක යටතේ නෙවෙයි හරි ඒක නම ඊළඟමයි තාපජ ශක්තිය වෙන වරහන් තුලේ තාපජ ශක්තිය නම් තාප ශක්තිය පද්ධතියකට තාපය ලබා දීමෙන් හෝ ඉවත් කිරීමේදී පද්ධතියේ වෙනස් වන ශක්තියින් වලට තාපජ ශක්තිය ලෙස
තාපජ ශක්තිය ලෙස හඳුන්වයි හඳුන්වනු ලැබේ. එතකොට තාපජ ශක්තිය විදිහට අන්තර්ගත වෙන්න අපි ඉස්සෙල්ලා කතා කරමු දෙක විතරයිද? අංශු කම්පන ශක්තියයි গুপ্ত ශක්තියයි. දැන් තමයි අවසාන වශයෙන් තවත් දාලා මෙහෙම ලියමු. වස්තුවක් තුල අන්තර්ගත වස්තුවක් තුල අන්තර්ගත වන්නා වූ අභ්‍යන්තර ශක්තියින් වන गुप्त शक्तिය හා अंशु कंपन शक्तिय गुप्त शक्तिय अंशु कंपन शक्तिय मेट अदाल वे गुप्त शक्तिय अंशु कंपन शक्तिय मेट अदाल वे हरे हरे ඕනම පාඩමක් ඉගෙන ගන්න කලින් ඒ පාඩම වල දාලා ටර්ම්ස් ටිකක් තියෙනවා. දැන් උඹලට මම රසායනික ගන්න ඉගෙන ගන්න ගිය පස්සේ අපි අර පාවිච්චි කරන මවුල භාගය, ස්කන්ධ භාගය, පරිමා භාගය ඕනේ කාරණා ටිකක් තියෙන දරුවනේ මේ පාඩමේ. ඉතින් අපි ඒක ඉගෙන ගන්න තමයි හදන්නේ. ඒතකොට මම කම්පියුටර් උනේ අපි මුලින්ම ඉගෙන ගන්න ඕනේ මෙන්න මෙහෙම කාරණා ටික. අපි දරුවෝ කාඩාවේ තේරෙන්නේ නැති දේවල් තියෙනවා මම අහන්න ඕන. දරුවෝ මෙහෙම හරිද? අපි ඉගෙන ගන්න ඕනේ ඉස්සෙල්ලා परिसरය පද්ධතිය හා මායිම කියන කාරණා ටික කියනවා. හරිද? දැන් අපේ දරුවෝ මේව හැමදේම ඉගෙනගෙන ඉඳි අපේ මීට කලින් ඉන්ටර්විව් ඉගෙන ගන්න කියලා. හැබැයි එකෙක්වත් දන්නේ නැහැ මහත්තයෝ. මේව ඉගෙන ගන්න ඇයිද කියලා. හරි? මම කියලා දෙන්න දරුවනේ හැමතිස්සම කියලා දෙනවා මේව ඉගෙන ගන්න. ඇයිද කියලා. දැන් දරුවනේ අපි කතා කරා නේද පද්ධතියේ තියෙන ශක්තිය මොනවද කියලා. මීට කලින් මොහොතකට කලින් අපි කතා කරා පද්ධතියින් වල තියෙන ශක්තිය මොනවද? එතකොට මේ පද්ධතියින් වල තියෙන ශක්තිය මොනවද කියලා කතා කරනවා නම් ඊට පස්සේ අපි දැන් දාගන්න පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. මම හිතුව දෙන්නම්. මේ පද්ධතිය කියන දරුවනේ අර්ථ දැක්වීමක් දෙනවා මෙන්න මෙහෙම එකක්. මේ විශ්වයේ අපි අධ්‍යයනය කරන්න තෝරගන්න කැලේට අපි කියනවා පද්ධතිය කියලා එහෙම කියනවා. ඒක අපිට තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්න තරම් මහලු දෙයක් නෑ. දැන් දරුවෝ ඔයාලා හිතනකො අපි විද්‍යාගාරදී දරුවනේ. විද්‍යාගාරදී අපි කතා කරන්නේ අපි මේ බීකර් එකකට උඩ දාපු මොහොත් කරයක් ගැන කියලා හිතනවා. ඒතර අපි මේක ගැන නම් කතා කරන්නේ. එතකොට දරුවනේ මෙයා හැර මේ අනිත් විශ්වය කියන හැම දෙයක්ම පද්ධතියෙන් පිට දේවල්. ඒවට කියනවා අපි පරිසරය කියලා. පද්ධතිය කියන්නේ දරුවනේ අපි අධ්‍යයනය කරන කොටස විතරයි. ඒතර ඕනම එකක පද්ධතියේ පරිසරයේ වෙනස් තරක් තියෙන්න ඕනේ. ආන්නේ අපි කියන මොකක්ද? මායිම කියලා. මගට දෙන්න. එතකොට පද්ධතිය සහ පරිසරයේ ගනුදෙනු කරන්නේ කවුරු හරහාද? මායිම හරහා. ඔන්න ඔතන කතන්දරේ. හරි? අපි නම් මෙහෙම ලියමු. මෙම ඒකකයේ තුලදී පරිසරය පද්ධතිය හා මායිම පිළිබඳ නිවැරදි අවබෝධයක් අප සතු විය යුතුය. හරි. එතන අපි මෙහෙම සටහනක් දාගමු. මේ දින දරුවෝ අපි අධ්‍යයනය කරන කොටස නම් මේ දින පද්ධතිය නම් මේකෙන් පිට තියෙන ඔක්කොම තියෙන දරුවනේ මොකක්ද? පරිසරය. ඒක දරුවනේ මෙන්න මේකට අපි කියන මොකද්ද? පද්ධතිය පරිසරය වෙන් කරන තැනට කියන මොකක්ද? මායිම
නනතරනේ මේකට කියනවා සීමාව. මේ පරිසරයේ ඉක්කන නම් කියන වටපිටාව ඕනම එකක්. හරි? ඔය සටහන් දාගන්න. හරි? මෙතන තමයි පද්ධතිය පරිසරය නැත්නම් වටපිටාව. එතකොට පද්ධතියයි පරිසරයයි වෙන් කරන තැනට කියනවා මායිම නැත්නම් සීමාව. හරි. ඒ මාළු දෙයක් නෑ. මෙන්න රවුමක් වෙන්න ඕනේ මෙන්න කොටුවක් ඇඳලා ගමක් නෑ. හරි. ඊට පස්සේ තමයි නම් මෙහෙම පද්ධතිය කියලා තිබ්බයක් කියලා පද්ධතිය කියන මොකක්ද කියලා ලියන්න. පද්ධතිය. විශ්වයෙන් අප අධ්‍යයනය සඳහා තෝරා ගන්නා වූ ඕනෑම කොටසක් පද්ධතිය නම් වේ හරි ඊට පස්සේ දරුවනේ පරිසරය නැත්නම් වටපිටාව පද්ධතියේ එළ විද්‍යාර්ථීවරු මෙහෙම පද්ධතියේ කොටසක් නොවන්නා වූ එහෙත් ඒහා අන්තර්ක්‍රියා කළ හැකි විශ්වයේ සියල්ල පරිසරය නම් වේ වරණක් දාලා අපි මෙහෙම ලියමු විශ්වයෙන් අප අධ්‍යයනය සඳහා තෝරා ගන්නා කොටස හැර අනෙක් සියල්ල හරි ඊට පස්සේ දරුවනේ සීමාව පද්ධතිය හා පරිසරය වෙන් කෙරෙන අතුරු මුහුණත මායිම වැලක් සීමාව නම් වේ හරි අපි වරණක් දාලා මෙහෙම ලියමු පරිසරය හා පද්ධතිය ගණදෙනු කරනුයේ මායිම හරහා වේ නැත්නම් සීමාව හරහා වේ හරි තරුවක් දාලා අවසන් වශයෙන් මෙහෙම ලියමු සීමාව යන අප විසින් අධ්‍යයනයේ පහසුව සඳහා ගොඩනගන ලද
මනක්කල්පිත දෙයකි ගොඩනගන ලද මනක්කල්පිත දෙයකි හරි දැන් දරුවනේ මේක බලන්නකෝ අපි අරගත්තොත් අපි කිව්වා අපි දරුවනේ පද්ධතිය කියන්නේ මොකක්ද කියලා දන්නෝ පරිසරය කියන්නේ මොකක්ද කියලා දන්නෝ මායම කියන්නේ මොකක්ද කියලා දන්නෝ ඒතකොට දරුවනේ මෙන්න මෙහෙම කතාවක් කරමු අපි මිනිස්සු ගත්තොත් කවුද මිනිස්සු දරුවනේ මට වර්ගීකරණය කරන්න පුළුවන් නේද ආකාර කීපයකට එකක් මොනනම් සුදු අනිත් එක කළු සුදු කළු කියලා වර්ගීකරණය කරන්න පුළුවන් දැන් තව මොකක්ද පුළුවන් ඒ මිනිස්සුම වර්ගීකරණය කරන්න පුළුවන් මොන මොකක්ද ගැහණු පිළ මම හරියට කොහොමද එහෙම තමයි නැති ගත්තා හරි අතරමැදි අවස්ථාව හරි අතරමැදි අවස්ථාවේ සංකීර්ණයි හරි ඊට පස්සේ හරි ඊට පස්සේ මිනිස්සු කියන ඒවා අපිට වර්ගීකරණය කරන්න පුළුවන් උස මිටි ඊට පස්සේ නැත්නම් පාසල් නෝන ළමුන් නෙවෙයි නෝනවද පාසල් මිනිස්සු පාසල් නෝන මිනිස්සු මම හිතන්නේ එකම මිනිස්සු කොට්ටාස අරගෙන දරුවනේ මට වර්ගීකරණය කරන්න පුළුවන් නේද එක එක විදියට මම හිතන්නේ ඒ වගේ දරුවනේ අපිට මේ පද්ධති කියලා එකක් තියෙනවනේ මේ පද්ධතිය අරගෙනත් දරුවනේ මම මේක එක එක විදියට වර්ගීකරණය කරන්න හදනවා ඒකෙන් දරුවනේ මම ඉස්සෙල්ලා පද්ධතියක් කරන් වර්ගීකරණය කරනවා මෙන්න මෙහෙම පද්ධති කියන්නේ වර්ගීකරණය කරන දරුවනේ මෙහෙම එකක් සංයුක්ත පද්ධති අනික විවෘත අපි ඉස්සෙල්ලා මෙතන විවෘත පද්ධතිය කියනවා විවෘත පද්ධතිය ඊළඟට සංයුක්ත පද්ධතිය අනිත් එක තමයි ඒකලිත පද්ධතිය මොකක්ද විවෘත පද්ධතිය ඊට පස්සේ සංයුක්ත පද්ධතිය ඊට පස්සේ ඒකලිත පද්ධතිය කියනවා හරි මම අපිට පද්ධතියක් විවෘතයි නම් දැන් අපි නිකන් විවෘත පද්ධතියට උදාහරණයක් තමයි දෙන්නේ තේක අපි දැන් මෙන්න තේකක් කියනවා මේ තේකේ ශක්තිය එළියට යන්න පුළුවන් හරි පොඩ්ඩයි ඒක කියන කලින් මම මෙහෙම කියන්නම් දැන් දරුවනේ අපි තේක ගත්තොත් අපි තේකේ පරිසරයයි පද්ධතියයි සීමාවයි කියන මොකක්ද කියලා මම ඒක මෙහෙම ඔයාලට කියලා දෙන්නම් මේ තේක අරගෙන දරුවනේ තේක අරගෙන මම මේ තේක අරගෙන මට මොකක් හරි හැකියාවක් කියලා කියනවා මම මේක පාරම අයිස් කරනවා මේ තේක අයිස් කරනවා මේ තේක අයිස් කරොත් දරුවනේ මම මේ තේක අයිස් කරලා මම ගිල්ලනොත් තින්ත බාල්දිය මොකක්ද මේ තේක අයිස් කරලා මම තින්ත බාල්දියට ගිල්ලනවා එතකොට තින්ත ගෑවෙන තැනක් ඒ කියන්නේ ප්‍රදේශයක් කියනවනේ ඉතින් මවල ගනි ඒක මම අයිස් කරා ඒක මම තින්ත බාල්දියට එපුවා එතකොට තින්ත ගෑවෙන වටපිට එක තින්ත ගෑවෙන ප්‍රදේශයක් කියනවනේ අන්න දරුවනේ ඒක හරියට නිකන් මොකක් වගේද මායිම වගේ නැත්නම් ඒක තමයි සීමාව මේ තේකේ සීමාව එහෙනම් මායිම ඒක ඒකෙන් අපි අද්දින සඳහා තෝරගෙන තියෙන අර තින්ත ටිකෙන් මොකක් තියෙන ටිකද ඇතුලේ තියෙන ටික එතනින් පිට ටික ඔක්කොම දරුවනේ මොකක්ද පරිසරය මම කිව්ද දෙන්නම් එතකොට මේ පද්ධතිය මේ විවෘත සංයුක්ත සහ ඒකලිත විදියට බෙදලා තියෙන්නේ මොකක් පදනම් කරේවද දන්නවද දැන් දරුවනේ සමහර පද්ධති තියෙනවා එයාගේ පදාර්ථය තියෙනවා එහා මෙහා යන්න පුළුවන් මොකද්ද පදාර්ථයයි ශක්තියයි මොකක්ද මේක වර්ගීකරණය කරන්න මම උපයෝගී කරගත්ත දරුවනේ පදාර්ථය සහ ශක්තිය කියන සංකල්ප දෙක දරුවනේ අපි හිතමු දැන් මගේ පරිසරය අපි මෙහෙම අඳිමු මේ දින පද්ධතිය හරහා දරුවනේ පද්ධතිය හරහා පදාර්ථයට එහා මෙහා යන්න පුළුවන් පද්ධතිය හරහාද මොකක් හරහාද මේ දෙන්නේ සීමාව දරුවම වැරදි වචනයක් කියුවේ සීමාව හරහා මෙන්න මේ පදාර්ථය ශක්තියයි දෙකට මෙහෙ යන්න පුළුවන් නම්
මේකේ කවුරුත් යන්නේක වළක්වලා නැහැනේ. එහෙනම් මෙයා මොන පද්ධතියක්ද? විවෘත පද්ධතියක්. දැන් දරුවනේ බෝතලේ අරන් අපි මූඩිය වැවුවොත් මෙන්න මෙයා මෙහෙම කරොත් දැන් මෙයාට දරුවනේ ඇතුලේ තියෙන පදාර්ථයට එළියට යන්න පුළුවන්ද? මේක පදාර්ථයට එළියට යන්න පුළුවන්ද? බැහැ. හැබැයි දරුවනේ මෙයාගේ උෂ්ණත්වය වැඩි නම් මෙයාගේ උෂ්ණත්වය අඩු වෙන්න බැරිද? මෙයාට තාපය එළියට දෙන්න පුළුවන්ද බැරිද? ඒකයි දරුවා මේක ඇතුළේ මොහොතක් කියලා තිබ්බොත් ටික වෙලාවකින් මොකද වෙන්නේ මේක? වෙනවනේ බා. කියන්නේ මෙයාගේ තාප ශක්තිය මොකද එයා කරලා දෙන්නේ? පරිසරයට දීලානේ බා. ඒතර හැබැයි මෙයාගේ දරුවනේ පද්ධතිය සංගුතයි. හැබැයි පදාර්ථයට එළියට එන්න බෑ. හැබැයි ශක්තිය කියන එක කෙනාට එළියට එන්න. එහෙනම් දරුවනේ මේ වගේ පද්ධතියක් ගත්තොත් එයාගේ එළියට යන්නයි එන්නයි පුළුවන් කවුරු විතරයිද? ශක්තිය විතරයි. පදාර්ථයට යන්න බෑ. ඒ වගේ පද්ධතියක් කියනවා අපි සංගුත පද්ධතිය. ඒකලිත පද්ධතිය කියන්නේ මොකක්ද? දෙකටම යන්න දෙන්න නැති ඒවා. දරුවනේ ඒකලිත පද්ධතිය වලට නිකන් දල වශයෙන් උදාහරණයක් විදිහට කියන්න පුළුවන්. උණු වතුර බෝතලය. හැබැයි උණු වතුර බෝතලය කියන්නේ 100% ඒකලිත පද්ධතියක් නෙමෙයි. එයාගේ දරුණු උණු වතුර බෝතලයක් ගත්තොත් සතියක් විතර වතුර දාලා තිබ්බොත් ඊට පස්සේ වතුර ටික සීතල වෙලා ගෙනින් වෙලා තියෙන්නේ. හරි. ඒක තමයි හැබැයි ගොඩාක් දුරට ආසන්න වශයෙන් ඒකලිත පද්ධතියකට සමාන කරගන්න පුළුවන්. හරි. දැන් දරුවනේ මම මුලින්ම පද්ධති දැන් මම කිව්වා එක එක විදිහට වර්ගීකරණය කරනවා කියලා. ඒකෙන් දරුවනේ මම මුලින්ම පද්ධති වර්ගීකරණය කරලා කොටස් තුනකට. එකක් තමයි සංවෘත, විවෘත සහ ඒකලිත කියන්නේ. ඒක දරුවනේ මම පදනම් කරගත්තේ මොකක්ද? එයා හරහා එයාගේ මායිම හරහා පදාර්ථය සහ ශක්තියට හුවමාරු වෙන්න පුළුවන් විදිය. දරුවනේ පදාර්ථය සහ ශක්තිය දෙකටම හුවමාරු වෙන්න පුළුවන් නම් අපි මේ වගේ පද්ධති වලට කිව්ව දරුවනේ මොන පද්ධතියද? ඒ කියන්නේ එතකොට ඒක මොකුත් නවත්තලා නැහැ. යන්නේක නවත්තලා නැහැ නේ බං. ඒතකොට ඕන මෙතනින් මෙහෙට යන්න පුළුවන්, මෙහෙන් මෙහෙට එන්න පුළුවන්. මේ වගේ පද්ධති වල කියව දරුවනේ මොකක්ද? විවෘත පද්ධතිය. ඉතින් දරුවනේ පදාර්ථයට එහෙම යන්න බැරි නම් අපි අන්නේ වගේ වෙලට කියනවා මොකක්ද? සංවෘත පද්ධතිය. ඊට පස්සේ දරුවනේ මොකක්වත් එහෙම යන්න බැරි නම් අපි මේ වගේ වෙලට කියනවා ඒකලිත පද්ධතිය. මගේ රත්තරන් පටවුන්ට මේ පාඩම යම්කිසි අවබෝධයක් තියෙනවා නම් පුළුවන් නම් කියපන්. අපි මේ පාඩමේ අධ්‍යයනය කරන නැත්නම් මොන පද්ධතියද? අපි මේ පද්ධතිය මේ පාඩමේ අධ්‍යයනය කරන නැත්නම් මොන පද්ධතියද? පුළුවන් නම් තමන්ට හිතන දේ. ඒ කියන්නේ අපි දැන් මේ අධ්‍යයනය කරන්න හදන්නේ පද්ධති මොකක් හරි පද්ධතියක් කියන එන්තල්පිය කියලානේ. ඒක මට ඕන විවෘත පද්ධතිය, සංවෘත පද්ධතිය, ඒකලිත පද්ධතිය කියන දා අපි අධ්‍යයනය කරන්න හදන නැත්තේ කියලා. දරුවනේ ඇත්තටම අපි අධ්‍යයනය කරන්නේ මේක ඉස්සරහට. විවෘත පද්ධතියක් නෙමෙයි. ඒකලිත පද්ධතියක් නෙමෙයි. අපි අධ්‍යයනය කරන දරුවනේ සංවෘත පද්ධතිය. මම ඒක මෙහෙම කියලා දෙන්නම්කෝ. හැබැයි අපේ දරුවන්ට 100ක් මේ කියන කතන්දරේ තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඉස්සරහට ඔයාලට තේරෙනවා. හැබැයි මම මේක දැන් පොඩ්ඩක් කියලා දෙන්නම්. මොකද මට ඉස්සරහට කියන්න බැරි වුණා. ඒක නිසා. දැන් දරුවනේ ඒකලිත පද්ධතියක් නම් ඊට පරිසරයත් එක්ක පදාර්ථ වුමාරු කරගන්න පුළුවන්ද? බැහැ. ඊට පදාර්ථයත් එක්ක ශක්තිය වුමාරු කරගන්න පුළුවන්. මට දෝ පදාර්ථයත් එක්ක ශක්තිය වුමාරු කරගන්න පුළුවන්. ඒත් බැහැ. ඒකලිත. ඒක දරුවනේ මේ තාප වුමාරුව කතා කරන්න පුළුවන්ද? මේ පරිසරයේ පද්ධතිය ඒ වෙන කතා කරන්න පුළුවන්ද? බැහැ. ඒක දරුවනේ මෙයා ගත්තොත් මෙයාට ශක්තිය වුමාරු වෙන්න පුළුවන්. ඒ වගේම මුඩ තවම වුමාරු වෙන්න පුළුවන්. පදාර්ථ වුමාරු වෙන්න පුළුවන්. ඒක දරුවනේ මේ දෙකම වුමාරු වුණොත් බල නිකමට හිතපන් මෙහෙම. බල නිකමට වෙන්නේ හිතපන්. අනේ හොඳට හිතපන්. දැන් අපි ගත්තොත් මෙන්න මෙතන තියෙන දරුවනේ අපි ගමු සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රව්‍ය. මෙතන මේ ගොඩාක් මෙතන තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් නෑ අපි මේ කොහොම සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රව්‍යයක් තියෙනවා. මෙයා තමයි රත් කරද්දී මෙයා මොකද වෙන්නේ? වාෂ්ප. වාෂ්පෙන් නිසා මෙතන තිබිච්ච ජලයේ ස්කන්ධය මොකද වෙන්නේ? අපරද මෙතන ජලයේ ස්කන්ධය අඩු වෙනවා. එතන දරුවනේ දැන් අභ්‍යන්තර ශක්තිය විදියට අර කීපයක් කිව්වනේ. එතකොට මේ ස්කන්ධය හානි වෙච්ච නිසා යාලේ අභ්‍යන්තර ශක්තිය කියලා මොකද වෙන්නේ? ඒ කියන්නේ ඒ පදාර්ථ ටික අයින් වෙලා ගියපු නිසා උන්ගේ ශක්තිය ටික නැති වෙලා යනවනේ බං. මම කියන්නේ දන්නවද? ඒකට මේ පාඩමේදී මම එහෙම ගණන් හදන්නේ නෑ.
ස්කන්ධය හැමතිස්සෙම වෙනස් වෙනවා කියලා නෙවෙයි. ස්කන්ධේ නිර්නේ කොහොම දෙයක් අපි හිතන්නේවත් නෑ මේ පාඩම. උඹලා දරුවනේ මීට කලින් එන්තල්පි ඉගෙන තියෙන උන් නම් උඹලා හිතපල්ලා. අර මේ අනිත් උන් එක හිතන්න ඕනේ නැහැ. එන්තල්පි ඉගෙන තියෙන උන් නම් උඹලා හිතලා බලපල්ලා. උඹලා මෙහෙම දෙයක් හිතලවත් කියුද නැද්ද කියලා. උඹලා මෙහෙම ලියලා ඇති. ඒක ලියලා ඇති. හැබැයි ලැක්කනවා. ළමයි දරුණු ලෙස ලැක්කනවද? ලැක්කනවලු. හරි. තරම මේ දෙයට සහ රැයට පන්දි දාන්නේ මේ ලැක්කන කතන්දරේ ඉඳලා. හරි. මම හිතනවා අවුලක් නැතුව ඇති කියලා. හරි බලමු. මොකද මේක මැදට ඉන්නේ ඉඳ නවත්තලා නැතුව ඔය වැඩේ කරලා බලමු. හරි. එතකොට දැන් දරුවනේ. එතකොට මේ පද්ධතිය සංකෘත නොවුනොත් මේ පදාර්ථයත් එහෙම යන නිසා දරුවනේ අපිට වෙන ශක්තිය අධ්‍යයනය කරගියොත් වෙන කොම්ප්ලෙක්ස්. මම කියනවාද? ඔයාලා දරුවනේ ඉංජිනේරුවෙක් විදියට කැම්පස් එකට ගියා. හරිද? අන්න ඔයාලා දරුවනේ ඉගෙන ගන්න පුළුවන්. මෙන්න මේ වගේ. එහෙම අවුලක් නැහැ කියලා කියනවා. දරුවෝ ඔයාලා ඉංජිනේරුවෙක් විදියට කැම්පස් එකට ගියොත් දැන් මම ඉගෙනගෙන තියෙනවා විවෘත පද්ධතිය වලත් එන්තල්පි කතා කරනවා. මම කිව්ද දෙන්නා. හැබැයි දරුවෝ ඔයාලා මේ ඉන්න මට්ටමේදී ඔයාලට කතා කරන්න පුළුවන් මොකක්ද විදියට සම්මුත පද්ධතිය වල එන්තල්පිය විතරයි. මම කිව්ද දෙන්නාද? ඔයාලා එන්නේ ඉස්සරහට යද්දී ඔයාලා විවෘත පද්ධතිය වල එන්තල්පි කතා කරන්න පුළුවන්. මේ එන්තල්පි කියන්නේ මේ සම්මුත පද්ධති වලටම තියෙන එකක් නෙමෙයි. ඔයාලට තියෙන අවබෝධය තියෙන්න ඕන මෙච්චරයි. විවෘත පද්ධතියේ එන්තල්පි කතා කරන්න ගියොත් දරුවනේ පට්ට කොම්ප්ලෙක්ස්. ඒ හේතුව ඒතකොට එයාගේ ස්කන්ධික කතා ඉගෙන ගන්නෝනේ. ඒතකොට එයාගේ අභ්‍යන්තර ශක්තිය අඩු වෙනවා පද්ධතිය දිවිච්ච. ඔන්න ඕක නිසා. මම කිව්ද දෙන්නා. ඒතකොට මේකදී අපි මේකේ ફોකස් කරන මොන පද්ධතියද? සම්මුත පද්ධතිය. අපි ඉස්සරහ දරන මොටික ලියාගෙන අපිට අවශ්‍යයි. මම අවසාන වශයෙන් කියලා තියෙන මොකද්ද? සීමාවෙන් නෝට් එකේ හරි. අප විසින් අලුත් පෙළ කියනෝනේ අප විසින් අධ්‍යයනය කරනු ලබන අප විසින් අධ්‍යයනය කරනු ලබන පද්ධති අප විසින් අධ්‍යයනය කරනු ලබන පද්ධති ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා දැක්විය හැකිය. එය පහත අයුරුවේ දරන අපි ලස්සනට දාමු මොකද්ද? මම යත් තුන පට්ට ලස්සනයි. හරි දැන් දාමු. පද්ධති තියෙනවා නම් එයා ප්‍රධාන වශයෙන් කොටස් තුනක්. එකක් දරුවනේ විවෘත අකලව මාත්‍ර දානවා. විවෘත පද්ධති ඊට පස්සේ සංවෘත පද්ධති ඊට පස්සේ දරුවනේ ඒකලිත පද්ධති. එතකොට දරුවනේ මේ තියෙන්නේ පද්ධතිය නම් මේ දෙන්නේ පරිසරය නම් දරුවනේ පද්ධතියයි පරිසරය අතර උපමා වෙන්න පුළුවන් නම් කවුද? පදාර්ථය වගේ ශක්තිය කියන දෙන්නටම මෙන්න මෙයා මොන පද්ධතියක්ද? විවෘත පද්ධතිය. ඊට පස්සේ තමයි පදාර්ථය හරහා තමයි හැමදෙස්සම කියනවා සීමාව හරහා තමයි මේ මට තේරෙනවද? අර මට එහෙම පොඩි අවුලක් තියෙනවා. සීමාව හරහා මාරු වෙන්න පුළුවන් පදාර්ථ සම්බන්ධයෙන් දැන් තේරෙනවද? සීමාව හරහා තමයි මාරු වෙන්න පුළුවන් ශක්තියට විතරක් නම් මෙයාට විතරක් නම් කාටද බැරි? පදාර්ථයට දැන අපි ඒ වගේ කියනවා සංවෘත පද්ධතිය. ඊට පස්සේ අපේ මේ දෙන්නේ කාටවත් එහෙම යන්න බැරි නෝ. පදාර්ථය ශක්තිය මේ කාටවත් යන්න බැරි නෝ. අපි යාර කියන දොර මොකද්ද? ඒකලිත පද්ධතිය කියලා. හරි. ඒකලිත පද්ධතිය කියලා.
ඊට පස්සේ අපි අදින් දාමු වෙන මොකද එකින් එක දාමු විවෘත පද්ධති ශක්තියකම පදාර්ථය වරණ ඇතුළත දරුණේ ස්කන්ධය වරණ ලැබුවා යන දෙකම වටපිටාව නැත්නම් පරිසරය හා උවමාරු කරගත හැකි පද්ධති සංවෘත පද්ධති නම් වේ විවෘත පද්ධති නම් වේ උදාහරණයක් කරුනේ මොකද්ද මොන උදාහරණේ අපිට හැමදෙස්සම පුරුදු තේ කෝප්පය හරි කියන්නේ පදාර්ථ වල වැඩ කරන එළියට යන්න පුළුවන් හරි ඊට පස්සේ දරුවනේ සංවෘත පද්ධති ධර්මයේ මගේ මාත්‍රික මේ අලුතින් එකතු වෙච්ච දරුවනේ මේ පොඩි කතාව කියන්නේ හරි අලුතින් එකතු වෙච්ච දරුවන්ට දරුවනේ මේ සමහර වෙලාවට මම නෝට් එක වැරදියට කියන්නත් පුළුවන් හරිද සමහර වෙලාවට වැරදියට කියන්නත් පුළුවන් කියන්නේ හිතලා වැරදියට කියනවා වැරදියට කියනවා ඒ කාරණා දෙකම වෙනවා දැන් දරුවනේ හැම මොන දේ වුණා මගේ පන්තියේ දරුවන්ගේ නෝට් එක වැරදි නෑ මොකෝ හේතුව ඔබට හරි දේ කියලා දීලා තමයි මම නෝට් එක දෙන්නේ. ඒතර උඹලා නෝට් එක ලියද්දි හැමතිස්සෙම මොකද්ද වෙන්නේ ඕන? මම කියලා දෙන්නේ නෙමෙයි. උඹලා හිතලා නෝට් එක ලියපන් එච්චරයි. අද මම බොරු කියන්න පුළුවන්. උඹලා බොරු ලියන්න එපා. හරි. එතනනේ සංවෘත පද්ධති ශක්තිය පමණක් වටපිටාව සමග හුවමාරු වන පද්ධති සංවෘත පද්ධති නම් වේ එදී ස්කන්ධය නනම් වරණතුල පදාර්ථය වරණ ගවුවා හුවමාරු නොවේ හරි උදාහරණ දරුවනේ පියන මසන ලද බෝතලයක් හැබැයි තමයි ඇත්තම කිව්වොත් පියන වහලා තිබ්බත් මොකද්ද වෙන්නේ චොට්ට යනකොට සීල් කරපු බෝතලයක් තියෙනවා. උඹලා තේරෙනවද නේද? පියන වහලා ඒක එළියට එන්න බැරි විදිහට හදපු බෝතලයක්. ඊට පස්සේ දරුවනේ ඒකලිත පද්ධති ශක්තිය හා පදාර්ථය යන දෙකම සීමාව හරහා හුවමාරු කල නොහැකි පද්ධති ඒකලිත පද්ධති නම් වේ හරි තවත්තර අවසාන වශයෙන් මෙහෙම ලියමු දරුවනේ අපි මෙම එකකේ අපි කවුරු මොන පද්ධතියකින්ද ඉගෙන ගන්නේ සංවෘත පද්ධතිය හැබැයි දරුවනේ අපිට ඒකලිත පද්ධතියත් එක්ක එන්තැල්පි ගනුදෙනුවක් තියෙනවද ඒකලිත පද්ධතිය වල එන්තැල්පියක් තියෙනවා ශක්තියක් තියෙනවා එයාගේ ළමයි හැබැයි එන්තැල්පිය වෙනස් වෙන්නේ එන්තැල්පිය වෙනස් වෙන පුළුවන් පද්ධති දෙක මොකක්ද මේ දෙක විතරයි මේක පොඩ්ඩක් කොම්ප්ලෙක්ස් නිසා අපි දැන් ඉගෙන ගන්නේ නැහැ අපි ඉගෙන ගන්න සංවෘත පද්ධතිය වල එන්තැල්පිය පමණයි
අපි දරුවෝ මේකෙත් එන්ටල්පි කතා කරන්න පුළුවන්. කියන්නේ එන්ටල්පි වෙනස් වීම කතා කරන්න පුළුවන්. දැන් එන්ටල්පි වෙනස් වෙන්නේ නැති නිසා එන්ටල්පි වෙනසක් කියන එකත් එක්ක කතා කරන්න බෑ. එයා එන්ටල්පි කතා කරන්න පුළුවන්. හරි. එතකොට මෙම එකකේ තුලදී සංවෘත පද්ධතියෙන් තුල සිදුවන්නා වූ එන්ටල්පි වෙනස්කම් පිළිබඳ අධ්‍යයනය කරනු ලැබේ. හරි. මම හිතනවා මගේ රත්නම් පිටවන්න දැන් හොඳ අවබෝධයක් තියෙනවා අපි මේ කරන්න යන දේවල් සම්බන්ධයෙන්. හරි. ඊට පස්සේ මම ගොඩක් පද්ධති කෙනෙක් කියනවා මම එක විදිහට වර්ගීකරණය කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපි පද්ධති කෙනෙක් කියන වර්ගීකරණය කරමු දරුවනේ. පද්ධති කෙනෙක් කියන තව විදිහකට එකක් තමයි සමජාතීය පද්ධතිය. අනිත් එක තමයි විෂමජාතීය විෂමජාතීය පද්ධතිය. දරුවනේ සමජාතීය පද්ධතිය කියන්නේ මොකක්ද? අපේ දරුවනේ අපි දැන් තුන්වෙනි පාඩම කරලා තියෙන්නේ අපි මොකක් හරි ද්‍රාවණයක් ගත්තොත් අපි ඉස්සලා ද්‍රාවණයක් ගත්තොත් ද්‍රාවණයේ දරුවනේ හැමතැනම සංයුතිය එක සමාන නම් මේ කියන්නේ මොකද්ද? සාන්ද්‍රණය නැත්නම් ඝනත්වය වගේ දේවල් එකම විදිය නම් අන්න ඒ වගේ වෙල කියන මොන පද්ධතියද? සමජාතීය පද්ධතිය. ඊට පස්සේ දරුවනේ අපි ඝනයක් ගත්තොත් මොකක්ද? ඝනයේ දරුවනේ ඝනත්වය වගේ දේවල් හැමතැනම සමාන නම් ඒ වගේ වෙල කියන මොන පද්ධතියද? සමජාතීය පද්ධතිය. දැන් දරුවනේ කඩෙන් ගන්න පාන් ගෙඩියක් සමජාතීය පද්ධතියක්ද නැද්ද? කඩෙන් ගන්න පාන් ගෙඩියක් සමජාතීය පද්ධතියක්ද නැද්ද? නෑ ඔක මැද තියෙන එන්න කිස්තන් තියෙනනේ. එන වලවල් තියෙන පාන් ගෙඩිය. හරි. මැද පිටින් ලස්සනට වේනවා. ඒක දරුවනේ ඒක සමජාතීය පද්ධතියක් වෙන්නේ නෑ. ඒ හැමතැනම සංයුතිය එකම වගේ නෑ. ජෑම් පාස් එකක්. හරි. හරි කඩි වැහෙන්නේ. හරි. මගේ අවුලක්ද දරුවගේ අවුලක්ද කියලා දන්නේ නැහැ. මට දරුවනේ කියන්නේ පැහැදිලිව වෙනවනම් කවුරුද දරුවෝ මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. හරි. හරි. චොටා දරුවනේ ඔන්නෝම පොඩි කේස් එකක් තියෙන්නේ මම ඒකලත් දරුවනේ මේ ඇක්ටරාව ට්‍රයි කරලා තියෙන්නේ මේ. ඒත් මේ සමහර වෙලාවට පොඩි ප්‍රශ්න එනවා. බලමු අපි පොඩ්ඩක් මැනේජ් කරලා යමුකෝ. හොඳ පටන් ගන්න දවසනේ. හරි. ඒකෝරයි කියන්නේ අර දැන් මෙහෙමයි බලන්න. ඇත්තම කතන්දරේ කිව්වොත් හරි. ඇත්තම කිව්වොත් මේකයි කතන්දරේ. දැන් උඹලා හිතමු දැන් අපි බං මම හැමතිස්සම කියන දෙයක් තමයි. අපි ඔන්ලයින් ෆෝම් කියලා දෙවම මම කරන්නේ අපේ ගෙදර ඉන්න උන් දන්නවා. මම පට්ටම සීමිත පහසුකම් ප්‍රමාණයකින් තමයි කරන්නේ. දරුවෝ ඒකනේ. ඒ පහසුකම් හදා ගන්න නැතුවනේ මේ ඉතින් අපි ඉන්න පරිසරයත් එක්ක දරුවනේ ඉතින් අරගෙන. ඒත් සිග්නල් අවුලක් නැහැ. හරි හොඳට ස්පීඩ් තියෙනවා. දැන් සමහර වෙලාවට බයිලා වෙනවා. ඉතින් ඒක නිසා අර සමහරලාට එහෙම වෙනවා. ඉතින් අපේ පන්තියට අලුතින් එකෙක් ආවොත් ඌව දැන් මම කියන්නේ මෙතන අලුතින් ළමයි කීප දෙනෙක් ඉන්නවනේ. උඹලා මේ දේවල් මත පන්ති තීරණය කරන්න එපා. මම උගන්නන දේවල් වැඩක් නැත්නම් ඉන්න එපා. හැබැයි උගන්නන දේවල් දෙයක් තියෙනවා නම් අල්ලගෙන ඉඳපන්. උඹලා කවදා හරි අපි ආයතනදී හමු වෙයි. අන්න එදාට ලස්සන ගමනක් යතයි. මම හිතනවා මම අවසාන ජෝලි ඔක්කොම කියන්නම්. අපි බලමු හරි. හරි. දරුවෝ කියන්නේ සමහරවල් ලැග් වෙන්නේ හේතුව ඔයාලගේ කනෙක්ෂන් එක වෙන්නත් පුළුවන්. මගේ කනෙක්ෂන් එක වගේ. හරි. දරුවනේ දැන් සමජාතීය පද්ධතිය කියන්නේ එහෙනම් දැන් වෙනස් වෙන්නේ නැති ඒවා අපි කිව්වා වගේ මොකද්ද? දැන් අපි තේ එකක් කියන සමජාතීය පද්ධතියට විෂමජාතීය පද්ධතිය. සමජාතීය පද්ධතියක්. සමහරවිට ගෙදර නංගි කෙනෙක් හරි අක්ක කෙනෙක් හරි ඉන්නවා නම් එයා හදන තේ එක විෂමජාතීය වෙන්න පුළුවන්. මොකද ඒක පල්ලට යන්න පැදස දැනෙන්න පුළුවන් අර සීනිකදී වෙලා නැතුව. හැබැයි නෙස්කැෆේ එකක් කොහේ ගත්තත් එයා විෂමජාතීය කොහොමද? නෙස්කැෆේ එකේ කොහොමද සීනිකදී වෙලා නැහැ. බොන්න යතර යන්න යන්න පැන්වස දෙනවා. ඒක එයා විෂමජාතීය පද්ධතිය. ඔබට හිතන විදියට මේ පාඩේ මම අධ්‍යයනය කරනවා ඇත්තේ සමජාතීය පද්ධති කියලාද විෂමජාතීය පද්ධති කියලාද මේ පාඩේ
නිකන් හිතලා කියමු. මේ පාඩේ මම අධ්‍යයනය කරන නැත්te සමජාතීය පද්ධතියද විෂම ජාතිය. දරනේ පද්ධතියේ තැනින් තැනට ගුණ වෙනස් වෙන්න ගත්තොත් මට මුළු පද්ධතියම අරගෙන කතා කරන්න බෑනේ බං. ඒක සભ્ય නෑනේ. ඒක නිසා දරනේ අපි මේ පාඩමේදී කතා කරන්නේ මොන පද්ධතිය ගැන විතරයි. අයිව උඹලා හිතපන් විෂම ජාතිය පද්ධතියක ශක්තිය කතා කරන කිව්වොත් එන ගැටලුව බලපන්කෝ මේ. දැන් අපිට නිකන් ද්‍රවයක් ගමුකෝ. දැන් මේ පද්ධතිය කිව්වම මේක ද්‍රව වෙන්න ඕනේ නැහැ. මට පහදන්න ලේසි ද්‍රව ගත්තා. බලන්න මොන ද්‍රවයක් ගත්තා. හරිද? දරුනේ මේ හරියේ අපි හිතමුකෝ දැන්. මොකක් හරි ද්‍රවයක් තියෙනවා. මේ හරියේ ඝනත්ව ටිකක් වැඩි. මේ හරියේ ඝනත්වය අඩුයි කියලා අපි හිතමුකෝ නිකන් මොකක් හරි එකක්. ඉතින් එකම ද්‍රවයේ හැබැයි මේ හරියේ ඝනත්වය අඩුයි මේ හරියේ ඝනත්වය වැඩි. එතකොට මේ හරියේ ශක්තියට වඩා මේ හරියේ ශක්තිය මොකක්ද වෙන්නේ? වැඩිනේ බං. එතකොට දරුනේ උඹලා හිතපන් මේකෙන් ටිකක් මම අයින් කරලා කියලා. මේකෙන් ටිකක් මම අයින් කරලා කියලා. ඒතකොට ඒක අයින් වෙන්න දරුනේ ඝනත්වය අඩු හරියින් වෙන්න පුළුවන්. ඒතකොට මේ හරියේ ගැන හිතලා ගන්න හදොත් ඒත් වැරදි. මේ හරිය ගැන හිතලා ගන්න හදොත් ඒත් වැරදි. මම මේ කියන්නේ උඹට දෙන්නවා. එතකොට කියන්නේ සංයුතිය වෙනස් වුණොත් පද්ධතිය තැනින් තැනට යාගේ තියෙන අභ්‍යන්තර ශක්තිය වෙනස් වෙන්න පුළුවන්. මම කිව්වේ දෙන්නා. ඒක නිසා තමයි පද්ධතිය තැනින් තැනට සංයුතිය වෙනස් නොවන පද්ධති ගැන විතරයි අපි කතා කරන්නේ. එහෙම නැති පද්ධති ගැන අපිට ඉගෙන ගන්න බැරිද? පුළුවන්. ඒක පට්ට කොම්ප්ලෙක්ස්. ඒ නිසා අපි ඒක තියලා අපි තෝරන මොකක්ද? සමජාතීය පද්ධතිය තමයි. හරි. එහෙනම් දරුවනේ අපි මෙහෙම ලියමු. මේ දෙන්නේ සමජාතීය පද්ධතිය. සමජාතීය පද්ධතිය. එහෙනම් දරුවෝ අපි මෙහෙම ලියමු. අපි මෙහෙම ලියමු. අපි කිසිම ප්‍රශ්න ඔයාලා නැහැ. හරි. අපි නම් මෙහෙම ලියමු. පද්ධතීන් පහත අයුරු පද්ධතීන් පහත අයුරු තවත් ආකාර දෙකකට වර්ගීකරණය කර දැක්විය හැකිය දරන සමජාතීය පද්ධති විෂම ජාතීය පද්ධති සමජාතීය පද්ධති අනිත් විෂම ජාතීය පද්ධති හරි එතන සමජාතීය පද්ධති කියන එක යටතේ අපි මෙහෙම ලියාගමු. මෙතනින්ම ලියාගමු. එතකොට වැඩි කරන්නේ සමජාතීය පද්ධතිය එක මෙතනින්ම ලියාගමු. සමජාතීය පද්ධතිය යටතේ ලියමු. පද්ධතියක අඩංගු සියලුම පදාර්ථවල භෞතික අවස්ථාව ඒකාකාර නම් එවැනි පද්ධතියක් සමජාතීය පද්ධතියක් ලෙස හඳුන්වනු ලැබේ. සමජාතීය පද්ධතියේ උදාහරණයක් විදිහට ගන්න පුළුවන් මොකද්ද? ගෙදර අම්මා හදපු තේ කෝප්පය. හරි. ඒ උගුර රස වෙනස් වෙන්නේ නැහැ. දැන් අක්කා නංගිලා හදුවොත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරි. දැන් අපේ පන්තියේ ළමයි හදුවොත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දස්දරෝනේ විෂම ජාතීය පද්ධතියට මෙහෙම ලියමු. විෂම ජාතීය පද්ධතිය මෙහෙම ලියමු. පද්ධතියක අඩංගු සියලු පදාර්ථ සංඝටකවල
සියලු පදාර්ථ සංඝටකවල භෞතික අවස්ථාව ඒකාකාර නොවන පද්ධති විෂම ජාතිය පද්ධති නම් වේ. උදාහරණ නිස්කැපීම හිවුල් ද්‍රවණය මොනිකා යන්දර ඕනවාට තරවදාල මේ ලියා ගන්න. මේකගේ තුලදී සමජාතීය පද්ධති පිළිබඳව අධ්‍යයනය කරනදී මේකගේ තුලදී සමජාතීය පද්ධති පිළිබඳව අධ්‍යයනය කරනදී හරි දැන් අපි එහෙනම් මෙතනින් පස්සේ අපි දැන් අධ්‍යයන මොන පාඩම්ද මේ පාඩමේ ඉගෙන ගන්න මොන පද්ධතියද සමජාතීය මොන පද්ධතියද සංවෘත පද්ධතිය සමජාතීය සංවෘත පද්ධතියෙන් තමයි මේ පාඩම ඉගෙන ගන්න. ඊට පස්සේ දරුවනේ ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා පද්ධතියක ගුණ. හරි පද්ධතියේ ගුණ. දරුවෝ මම මේ පද්ධතියක ගුණ කියන කතන්දර කියලා මම ඔයාලට මේ පොඩක් මගේ ඉදිරි වැඩසටහන් ටික පිළිබඳව දැනුවත් කිරීමක් කරනවා. හරි. අපි දරුවන්ට හරි අවබෝධයක් නැති වෙන්න පුළුවන්. හරි. එතකොට දරුවනේ දැනට මගේ අද උදේ පන්ති පටන් ගන්නනේ මේ වෙලාවට. හරි. හරි. අපි දරුවනේ හැමදාම උදේ 7 ඉඳලා සාමාන්‍ය මේක දරුවනේ දැන් මම 9:30 කියලා තියෙන්නේ. 9:30 කියලා තියෙන්නේ. මේක සමහර විට 10 අමාර වගේ වෙනකම් වෙන්න පුළුවන්. හරි. කියන්නේ මිනිමම් පැය දෙකමාරක් තමයි සාමාන්‍ය පන්ති යන්නේ. ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. මේකේ දරුවනේ කරන්නේ මම මොකක්ද? එන්තල්පි තමයි යන්නේ. මගට දෙනවාද? තොර මම යන දරුවෝ මුදලව දන්නවා මට වායු පාරම දෙද්දී එන්තල්පි පටන් ගත්තේ. මට වායු පාරම ඔන්ලයින් කරලා වැඩක් නැති නිසා. හරිද? එතකොට ඊට පස්සේ අපේ අඟහරුවාද දවසේ මුකුත් පන්ති නැහැ. ඊට බදාදා දවසේ දරුවනේ හොඳ ආදිවා පේපර් ඩිස්කෂන් එකක් නේ. පාස් පේපර් ඩිස්කෂන් එක මොකක්ද ආදිවානේ? පරිචිත උදවද? केशव सौंद डाल दे पीठ बस से सौंद बस से हाय अरे ब्रास में डाल दे छोटा बाला ये वाला उड़ा कर है अरे अरे बृहस्पति तो उद्देदरुवने हते इंदला ඒකත් 9:30 වෙනවා. ඒක නම් දරුවනේ මේ 9:00 වලට ඇදෙන්නේ නැහැ කොහොමවත්. අපේ 9:00 වලට ඇදෙන්නේ නැහැ. දරුවනේ මේක පටන් ගන්නවාට SPD ගොනු. හරිද? මේක දරුවනේ ලංකාවේ කොහොමද විදිහට කරනවා. ලොයත් කරනවා. මේ හැම එකම ලංකාවේ කොහොමද විදිහට තමයි කරන්නේ. මේ SPD කියන්නේ බං අපේ උන්ට ඉන්නේ පාඩම් කරන එකක් කියලා. අපි කරලා බලමු. හරි? අපේ ගොඩක් උන් දරුවනේ මේ කියන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කේ ගොඩක් කට්ටිය SPD කරලා අරගෙන තියෙන්නේ. අපි බලමු. හරි? ඒක මේ සතිය බ්‍රහස්පතින්ද පටන් ගන්නවා. ඊට අමතරව දරුවනේ මම ඔයගොල්ලෝ දාලා ඉතින් බදාදා හවසට පාස් පේපර් ඩිස්කෂන් එකක් නේ. පාස් පේපර් ඩිස්කෂන් එකක් දාලා තියෙනවා. ඒක දරුවනේ මේ පාස් පේපර් ඩිස්කෂන් එක මේ සතියේ නෑ හරි. ඒකට හේතුව මගේ බලස්මුල්ලේ දරුවෝගේ තවමඩ තියරි පොඩ්ඩක් ඉවර ගන්න තියෙන තුන්වෙනි පාඩම. මේක දරුවනේ දාන්න. මගට දෙනවද? ඊට පස්සේ දරුවනේ ඊට පස්සේ බ්‍රහස්පතින්ද හවස 4 ඉඳන් 4 දාලා දින 5 පහේ ඉඳන් දරුවනේ පහේ ඉඳන් 9 වගේ වෙනකම් කියලා පේපර් දාලා දාලා තියෙනවා. ඒ දෙන්න දරුවනේ පහේ ඉඳන් 6 වෙනකම් පේපර් එක ලියනවා. ඊට පස්සේ 7 ඉඳන් පේපර් එක වෙනකම් ඩිස්කස් කරනවා. මගට දෙනවද? එතකොට මගේ පන්තර සහභාගී වෙන දරුවෙක් නම් ඔයා අනිවාර්යෙන් මේ පාඩම් තුන බව කරගත්ත යුතුයි. මගට දෙනවද? ඒ කියන්නේ මේ පන්තර තුනටම සහභාගී විය යුතුයි. ඔයාලට අකමැති නම් මේ පේපර් දාලා සහභාගී වෙන්න පුළුවන්. ඒක ඔයාලා කියන්නේ හරිද? ඒක අදාළත්වයක් නැහැ. හරි? දැන් දරුවනේ කියන්නේ පේපර් ක්ලාස් වල සහභාගී වෙන උන්ට දැන් මේකේ තත්ත්වය මොකක්ද කියලා. හරි? ඊට පස්සේ මේ කතා කරන්නේ මාත් එක්ක මලස් මුල්ලේ හෝ තංගල්ලේ මොරටුවේ පළවෙනි පාඩමේ ඉඳලා සහභාගී නොවුණු දරුවන්ට. ඊට පස්සේ මේ ඔන්ලයින් වලදී පොඩි විශේෂ වාසියක් තියෙනවා. අපිට දරුවනේ කාලය වල කිතු වෙනවනේ. ඉතින් දරුවනේ ඔයාලා මාත් එක්ක මේ ගමන යන්න හිතන් ඉන්නවනම් ඔයාලා දරුවනේ මගේ පළවෙනි පාඩමේ සිට ඉගෙන ගත්ත යුතුමයි. පළවෙනි පාඩම තුන මම ඉගෙන ගත්ත යුතුමයි මාත් එක්ක ගමනක් යන දරුවෝ.
ඒක නිසා දරුවනේ ඔයාලට අවශ්‍ය නම් 20 23 පන්ති වලට සහභාගී වෙන්න පුළුවන්. ඒක දරුවනේ අද රැය දින 6:00 8:00 වෙනවා. ඊට පස්සේ ආයෙ සෙනසුරාදා රැයට තියෙන්නේ. ඒ දරුවනේ ඒක අද පටන් ගන්නේ විද්‍යුත් චුම්බක තරංග. මම හිතනවාද විද්‍යුත් චුම්බක තරංග වලින් තමයි ඉස්සරහට කරන්නේ. කියන්නේ අනිවාර්යෙන් මාත් එක්ක කියලා කරන දරුවේ මගේ විද්‍යුත් චුම්බක තරංග ඉඳන් ඉස්සරහට ගෙනගෙන තියෙනවා. හරිද? ඊට අමතරව මගේ මොරටුවේ දරුවන්ට විතරක් මේ දවස්වල පන්තියක් යනවා. ඒ මොරටුවේ දරුවන්ගේ ටයිම් එක. හරිද? ඒ දරුවන්ගේ ටයිම් එකේ තියෙනවා මොකක්ද? සෙනසුරාදා උදේ 6 ඉඳන් 11 වගේ නම් මේ වායු පාඩම යනවා. ඒ වායු පාඩම ඉවර වෙනවා. හරි? ඊට පස්සේ මේ පාඩම සම්බන්ධයෙන් අපි අලුත් පන්තියක් දාගෙන හරි මොකක් හරි කරමු. හරි ඒක අපි වායු පාඩම වෙනවා මේ පන්ති යනවා. ඒකට අනිත් දරුවෝ සහභාගී වෙන්නේ නැහැ කොහොමත් එකෙන්ම යන්නේ. හරි? එතකොට ඔය විදිහට තමයි වැඩසටහන. හරිද? ඊට අමතරව දරුවනේ අපේ සද්ද නම් මේ බදාදා හවස හෝ එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොරටුවේ. ඒක මම මගේ දරුවොත් එක්ක කතා කරලා ඒ පාස් පේපර් ඩිස්කෂන් එක ගමු 3 වෙනි පාඩම. හරිද? එතකොට මගේ රත්තරන් පිටා වුණේ ගිය පාර කොරෝනා වෙලාවේ මගේ දරුවන්ට මතක නැහැ. අපි උපරිමයට වැඩ කරා. මම කිව්ව දෙනාද? පුළුවන් උපරිමයෙන් වැඩ කරා. ඉතින් ඒකේ සාර්ථකත්වයක් දැන් තියෙනවා. ඉතින් එකම දේ මගේ දරුවන්ට මේ දවස්වල මට දෙන්න තියෙන උපදේශය තමයි. දරුවනේ පන්ති දෙන්නේ online. මම කිව්ව දෙනාද? එතකොට දරුවනේ අපි ආයතන පන්ති කරන විදියයි මෙතන කරන විදියයි ආත්පසීම වෙනස්. දරුවෝ ආයතනයේ දින දේ බලද සහ මම කවුරුත් දන්න විදිහට දරුවනේ මට ආයතන ගණන් ඉගෙනilla මෙතන ගන්නන්න බෑ. මම කිව්ව දෙනාද? ප්‍රායෝගිකව දෙන්න බෑ. උඹලත් දන්නෝ මාත් දන්නවා. මේක 100%ක් සාර්ථක නැහැ. හැබැයි දරුවනේ මේ දේ කරන්න දරුවනේ මොකක් වෙනුවෙන්ද? අර මොකුත් නොකර ඉන්නවට වඩා මේ දේ කරන එක හොඳ නිසා. මම කිව්ව දෙනාද? හැබැයි මේ කරන්න තියෙන හොඳම දේ නෙවෙයි කරන්නේ. කියන්නේ මේ වෙලාවේ කරන්න තියෙන හොඳම දේ. හැබැයි උගන්වන්න තියෙන හොඳම විදිය මේක නෙවෙයි. ඒකම දරුවනේ මේ කිසිම පන්තියක්. හරි? කිසිම පන්තියක් ආයතන වල පන්ති පටන් ගන්න පුළුවන් වුණා පස්සේ ඔන්ලයින් යන්නේ නැත. මගේ මොරටුව වලස්මුල්ල තංගල්ල කියන ආයතන තුනේ පන්ති පටන් ගන්න පුළුවන් වුණ දවසක මේ පාඩම් තුන ඔන්ලයින් යන්නේ නැත. මේ කිසිම පාඩමක් ඔන්ලයින් යන්නේ නැහැ. නවත්තපු තැන සිට ඉඳන් යන්නේ ආයතන වල. හරිද? ඒ කියන්නේ නම් දරුවනේ මේක ඔන්ලයින් ඉවර කරනවා කියලා මම පුරුදු වෙන්නේ නැහැ. ඔයද ඒක කරන්න බෑ. මම කිය දෙන්නද? යකවර මගුල් ගෙදර ගිහිල්ලා මේ ගොඩක් කෑම කන්න තියෙදින් කරන මිලෝ රහක් නැති කෑම ටිකක් කාලා ඉන්න පුළුවන්ද? ඒ වගේ එකක් තමයි මේක. හරි ඒක නිසා දරුවනේ මේ සියලු දේවල් එහෙමයි වෙන්නේ. ඊට පස්සේ ඕනම වෙලාවක දරුවනේ මගේ දරුවන්ට මට මැසේජ් දාලා ප්‍රශ්න අහන්න පුළුවන්. හරිද? මෙන්න දරුවනේ විශේෂම කාරණා. හරිද? දැන් අපේ දරුවෝ මෙහෙම හුරු වෙලා තියෙනවා. ඔයාලා පන්තියේ සමහරවිට පන්ති වෙලාවේ බයිලක ගහනවා. දැන් අපිට වෙන්නේ නැහැ නේ බං. බයිලක ගහලා ඉඳලා ඊට පස්සේ රෙකෝඩ් කරගෙන රෙකෝඩින් එක බලන්න. හරිද? මට නම් ඒක ගැටලුවක් කිසිම අවුලක් නැහැ. මගේ රෙකෝඩින් එකක් වල බැලුවා කියලා අවුලක් නැහැ. එතකොට දරුවනේ ඒ රෙකෝඩින් එක බලද්දී උඹලා කොහොමම රෙකෝඩින් එක ගොඩ ගහනවා. ගොඩ ගහගෙන ඉවර වුණාට පස්සේ අවසානයේ උඹලා තියෙන රෙකෝඩින් එක බලලා ඉවර ගන්න වෙලාව මදි දවස් අපි දවස්. දැන් මේ සැරේ දරුවනේ මට හිතන විදිහට මේ කොරෝනා එක මම දන්නේ අවුරුද්දක් විතර යයිද දන්නෙත් නැහැ. කොහමද මාස 3ක් 4ක් හරි යයි. මේ තියෙන විදිහට. එතකොට මගේ වැටුනේ උඹලා ওই විදිහට ගොඩ ගහගත්තොත් ඒ උඹලා ඒ ලෙවල් ගමනේ අවසානයි. මම කියනවාද උඹලා අදාළ ගුරුවරුන්ට ඒ කියන්නේ උඹලා මොකක් හරි විෂයන් තුනකට පන්ති තුනකට හොයි ඊට වඩා වැඩි ප්‍රමාණයක් යනවා නැතිනේ. මම නම් කියන්නේ පන්ති තුනකට තමයි යනවා හරිම ළමයි කියලා. හරිද? එතකොට ඒ තුනකට හෝ ඊට වඩා වැඩි ගානකට යනවා නැතිනේ. ඒවට දරුවනේ ඒ අදාළ දවසේ අදාළ වැටි කරලා ඉවරයි. නැත්නම් ඔයාලගේ මේ ගමන අපායක් වෙනව නියතයි. මේ සැරේ කොරෝනා රැල්ලෙන් පස්සේ ඔයාලගේ ඊළඟ ගමන අපායක් වෙනවා. ඒක නිසා මම රත්නම්බට වුණේ කිසිම දවසක කිසිම පන්තියක් මිස් වෙන්න දෙන්න එපා. මගේ පැත්තෙන් මම වගකීම ගන්න දරුවනේ. සමහර වෙලාවට ඔයාලගේ ගෙවල් වලට සිග්නල් නැති වෙන්න පුළුවන්. සමහරවිට කරන්ට් එක නැති වෙන්න පුළුවන්. ඒක නිසා දරුවනේ ඕනම වෙලාවක මගේ පැත්තෙන් ඒ රෙකෝඩින් එක දෙන්න හැබැයි පන්තියේ නැති දරුවෙකුට මම රෙකෝඩින් එක දෙන්නේ නැත. ඊට පස්සේ ඒ රෙකෝඩින් දෙන එක ගියසට අපේ දරුවෝ වැඩි වරද්දගත්තා. අපේ දරුවෝ රෙකෝඩින් එක ෂෙයා කරනවා. මම සමහර රෙකෝඩින් දෙනවා ඕන තරම් ෂෙයා කරපන්. සමහර රෙකෝඩින් ෂෙයා කරන්න එපා කියනවා. දරුවනේ එකම දේ මම මේ කරන්න වෘත්තියක්. හරිද? මම වෘත්තියක් කරන්නේ. ඉන්දරුනේ මේ වෘත්තිය වෙනුවෙන් වටිනාකමක් තියෙනවා. ඉතින් ඒක වෙනුවෙන් මම අය කිරීමක් කරනවා. ඉන්දරුනේ මම සමහර මම හොදාකාරව දන්න දරුවෙක් හරි ගියසරේ තව දරුවෙක් එක්ක සහභාගී වෙලා තිබ්බ මම කියන හරි. ඒක මම දැනුම්වත් මම දන්නවා.
හරි ඉතින් අර මම අපි අතොස්සල් නෙවෙයි කැම්පස් ගියේ හරි ඉතින් එහෙම බල මම කියන්නේ දරුවනේ මගේ මේ වෙලාවේ පන්තියේ ඉන්නවා සමහර දරුවන්ට සල්ලි ගෙවා ගන්න බැරි ආර්ථික අවස්ථා තියෙන දරුවෝ ඉන්නවා දරුවෝ උඹලා ඒ අයගෙන් අහලා බලපන් ඒ කියන්නේ මම එහෙම කවුද කියලා කියන්නේ නැහැ දරුවෝ කාට හරි සල්ලි ගෙවන්න අපහසුතාවයක් තියෙනවා කියලා කිව්වොත් මම උඹලා ලින්ක් එක දාන්න ඉඳලා නැහැ මම කිව්ද නේද අද වෙනකම් මගේ දරුවෙක් මට සල්ලි ගෙවුවේ නැහැ කියලා මම උන්ට ඉගෙන ගන්න අවස්ථාවක් නැති කරලා නැහැ මම කිව්ද නේද හැබැයි එකම දේ උඹලගේ තියෙනවා මනුස්සකම කියන එක මම කිව්ද නේද මනුස්සකම කියලා කියන්නේ මේකයි අර උඹලට මම දෙයක් දෙනවනේ ඒ දේ වෙනුවෙන් දරුවනේ උඹලා ගරු කිරීමක් තියෙනවා එකම දේ උඹලා ඒ දේ හොරාට ලබා ගන්න උත්සාහ කරනවා නම් ඒක උඹලට හරියන්නේ නැහැ අනිවාර්යෙන් පැහැදිලියි එහෙම දරුවන්ට මොකක් හරි අපහසුතාවයක් තියෙනවා මාව දෙනවත් කරනවා කිසි අවුලක් නැහැ මම කිව්ද නේද කෙනෙක් මමත් මිනිස්සෙක් සහ මමත් උඹලා වගේ අමාරු ඉගෙන ගන්න කෙනෙක් හරිද ඒකල මෙතන පන්ති ඉන්න බහුතරය කෙනෙක් ළමයි කීප දෙනෙක් සාක්ෂි දරනවා හරි කියන්නේ මම ළමයි අපහසුතාවයට ලක් වෙන නිසා ජීවිතේම දරුවනේ මම එහෙම නමක් කියන මොකෝයද මමත් පන්ති වලට මම එහෙම ගිහින් මම කිව්ද මගේ අම්මා තාත්තා මාව ලොකු පස්සාව කරන මිනිස්සු නෙවෙයි නේද හරිද ඉතින් ඒක නිසා මමත් එහෙම පන්ති වලට ගිහින් ඉතින් ගුරුවරයෙක් ඒ දවස්වල මගේ නම එහෙම පන්තියේ කිව්වනම් ඒකට මම පත් වෙන අවස්ථාවේ මම දන්නවා ඒක නිසා මගේ දරුවන්ට එහෙම අපහසුතාවයක් තියෙනවා මම දැනුවත් කරනවා කිසි අවුලක් නැහැ හැබැයි පොරාට වැඩ කරන්න එපා මම හිතනවාද ඒ වගේම මම රෙකෝඩින් එකක් දුන්නා ඔබට ෂෙයා කරන්නට අවුලක් නැහැ කියලා කිව්වොත් ඒක ෂෙයා කරන්න කමක් නැහැ හැබැයි නැත්නම් ෂෙයා කරන්න එපා මම හිතනවා එහෙම වුණොත් වෙන්නේ අර උඹලට ලැබෙන රෙකෝඩින් එකක් නැති වෙන එක මම හිතනවාද දරුවනේ ඒ කියන්නේ ඕක ටික තමයි මට දැනුවත් කරන්න ඕනේ සහ මම දැන් දරුවෝ දැන් මෙතන ළමයි 80ක් විතර ඉන්නවනේ. ඒතකොට දැන් අපේ ගෙදර ඉන්න පිරිසත් එක්ක ගත්තොත් මම දරුවනේ අපි මේ සැරේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නේ තනින්ම හැම දරුවෙකුටම පර්සනල් ටයිම් එකක් දීලා ඔයාලගේ දරුවනේ මේ ලෙවල් ගමන වැටෙන්න නොදී අල්ලගෙන යනවා. දැන් දරුවනේ දැන් 80කට වගේ දරුවෝ පිරිසකට සහ ඒක මගේ මේ 22 විතරක් නෙවෙයිනේ. 23 24ක් තියෙනවා. ඊට පස්සේ ගෙදර ඉන්න අයත් ඉන්නවනේ. ඒතකොට ඔය කට්ටියගේ එකතු වුණාට පස්සේ මට මේක සත්‍යකර විනාඩි 30 ගන්න වගේ එක දරුවෙකුට දෙන්න ටිකක් අමාරුයි. අපහසුයි. ඇත්තට ප්‍රායෝගිකව බෑනේ බං. ඉතින් මම අඩුම තරමේ මාසයකට නැත්නම් සති දෙකකට සැරයක්වත් මගේ හැම දරුවෙක් වෙනුවෙන්ම මම විනාඩි 15ක් 20ක් වෙන් කළේ ඒක ඔයා වෙනුවෙන්ම විතරයි. හරිද? එක එක්කෙනා වෙනුවෙන් වෙන් කරලා මම ඔයාලත් එක්ක කතා බහ කරලා ඔයාලට මේ දවස්වල තියෙන ගැටලු මොනවද? ඒතර ඔයාලට තියෙන ප්‍රශ්න ටික අහලා දැන් කෙමිස්ට්‍රි වල ප්‍රශ්න නම් වලම විසඳුමක් දෙනවා. වෙන දේවල් සම්බන්ධ මොනවද ප්‍රශ්න දෙනවා ඒකට විසඳුමක් දෙනවා. මම හිතනවා ඕක තමයි මගේ විදිය. ඊට පස්සේ දරුවනේ මේ මම අද තවත් ඉන්ටර්විව් කරන්න නැහැ. හරි? ඒතර මම අද දැන් තව පොඩි වෙලාවක් තියෙනවා. හරි? ඔව් තව පොඩි වෙලාවක් තියෙනවනේ. හරි අද එන පන්තිය මම තව පොඩ්ඩක් නවත්තනවා. ඉතින් දරුවනේ ඔයාලට කියන දේ එකම දේ තමයි. හරිද? මම උගන්වන දේ මේ කියන්නේ මගේ පන්තින දරුවන්ට නෙමෙයි. හරි? මගේ පන්තින දරුවෝ මම කවුද කියලා දන්නවා. මාත් එක්කම අලුතින් වැඩ කරන එක තුන් දරුවන්ට මේ කියන්නේ. මම උගන්වන දේ හොඳයි කියලා හිතනවා. හරිද? දෙයක් ගන්න පුළුවන් කියලා හිතනවා. පන්තියට වඩලා නැත්නම් ඉන්න එපා. නිකන් අපරාධයක් නේ. ඒ වගේම තමයි. මේ කියන්නේ මගේ මෙතන ඉන්න හැම දරුවෙකුම. දරුවනේ උඹලට හිතනවා නම් මූ යමක් කරනවා කියලා. මේ මැසේජ් එක පොඩ්ඩක් සමාජයට දියන් ඒ ඇති. මම කියනවාද ඒකෙන් එකක් මට හොඳයි. අනික දරුවනේ ඒ ළමයිට හොඳයි. ඒ පින උඹලටත් බලපාන. මම කියනවාද ඉතින් ඒක නිසා අද මම පන්තිය මෙතන නවත්තනවා. ඒක දරුවනේ මට ඔයාලා හැම දරුවෙක්ම දරුවනේ මැසේජ් එකක් දාන්න අද තත්ත්වය මොකද? අද දේවල් වල අවුල් තිබ්බද? ඒතකොට විශේෂයෙන්ම දරුවනේ අලුතින් ආපු හැම දරුවෙක්ම මට මැසේජ් එකක් දාන්න. අනිත් දරුවොත් මැසේජ් එකක් දාන්න. අපි දරුවනේ එහෙනම් ආයි හමු වෙන්නේ මගේ වලස් මුල්ලේ දරුවෝ ටික හමු වෙනවා පදාද රැයට. ඊට පස්සේ නැත්නම් ආයි අපි අලුතින් හමු වෙන්නේ SPD වලට. දරුවනේ SPD වලදී අපි බලමු SPD කියන්නේ මොන වගේ පාඩමක්ද කියලා. ඒක දරුවනේ මම හිතනවා තවත් අලුත් මූණ ටිකක් SPD පාඩමේදී ඉඳී කියලා. එහෙනම් අදට මේ කොහොමයි? රෙකෝඩින් අවශ්‍ය ඕනම් දරුවෙකුට ප්‍රයිවට් මැසේජ් එකක් දාන්න. අද දවසේ රෙකෝඩින් එක ඕන තරම් ෂෙයා කරන්න කමක් නැහැ. අලෙන් දවසනේ ඕන තරම් ෂෙයා කරන්න කමක් නැහැ. හරි? රෙකෝඩින් එක දෙන්න. හරි. අදට මේ කොහොමයි දරුවනේ?